ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා වත්තල පදිංචි දිරිඳවන අමාලි ගුණවර්ධන මහත්මිය සහ පුතුන් දෙදෙනා වන අසේල උදාර ලේලිවරුන් දෙදෙනා වින්ද්‍යා සහ සෙහානි මුණුබුරු දෙදෙනා සහ මිනිබිරිය ඇතුළු සහෝදර සහෝදරියන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මීට මාස 4කට පෙර පරලෝකසපත් දයා ගුණවර්ධන ස්වාමි පුරුෂයාට පියාණන්ට ආතාට සොහොයුරාට මේ පින් අනුමෝදන් වී සතර දුක් කෙලවර වේවා. දේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti චිත්ත වදානා විසුද්ධන්තිති. මෙම ධර්ම දේශනාවන් නරඹන සදහවර පින්වත්නි, මට මතකයි 2018 වසරේදී මෙම නාලිකාව පරීක්ෂණ මට්ටමේ තිබියදී මා පළමු ධර්ම දේශනාවත් කළා. එදා සිට අද දක්වා ඒ සමග රැඳී සිටිමින් ධර්ම දේශනාවන් විශාල සංඛ්‍යාවක් විවිධ මාතෘකා ඔස්සේ පැහැදිලි කර කෙනෙක් වශයෙන් තමයි අපි ඔබේ ඉල්ලීම මත සම්බන්ධ වෙන්නේ. ඒත් අද අපේ දේශනාව මේ සියල්ල ඉක්මවාගේ ගැඹුරු එකක් කරන්න මට හැකියාවක් නැහැ. ඒ අනුව මම ගත්තේ ඉතා සරල මාතෘකාවක්. මේක සමහර විට මේ සමාජයේ නොදන්න කෙනෙක් නැහැ, නැත්නම් අහලා නැති කෙනෙක් නැහැ. නමුත් මේ මාතෘකාව තුළ මට නම් ඔක්කොම ධර්මයේ තියෙනවා. සරල දේවලුත් තියෙනවා, ගැඹුරු දේවලුත් තියෙනවා. ඔක්කොම පැහැදිලි කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. හදිස්සියක් කලබලයක් නැතුව අපි මේ මාතෘකාව ඔස්සේ අපිට ලැබී තිබෙන කාලය පරිදි ඉදිරියට යමු. සාමාන්‍යයෙන් මේක විග්‍රහ කරලා තිබෙන්නේ සරල වචනයට හරවලා තියෙන්නේ චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියන එකේ තේරුම සිත කෙලසීමෙන් සත්‍යා කෙලසේ කියන එක. ඒක තවත් අර පාලි අර්ථයේ වගේම ශාස්ත්‍රීය අර්ථයක් විතරයි ගැඹුරට තේරෙන්නේ නැහැ. සිත පිරිසුදු වීමෙන් සත්‍යය පිරිසුදු වේ. සිත වදානාව සුද්ධාන්ති. මට එහෙම කියලා මදි. එසම මම කියනවා මේ සිත අපිරිසුදු වීමෙන් සත්‍යය දුකටපත් වේ. ඒක යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් සිත පිරිසු කරගන්න මාර්ගයකුත් තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට සත්‍ය දුකින් මිදේ. එහෙනම් මේ බුදු සමය තුල උගන්වන මූලික කාරණාව නොදන්නාකම නිසා සිත කෙලෙසන ආකාරයත් වටහා ගත්තයින් පසු සිත පිරිසුදු කරගන්න ආකාරයත්. ඒක එහෙම වැළුවම සරලයි. නමුත් අපට පැහැදිලි වෙන කරුණක් තමයි සිත තේරුම් ගන්න නැතිව මොකක්වත් කරන්න බැරි බව. අපි සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට සිත කය කියලා දෙකක් වෙන් කරගෙන නෙවෙයි ජීවත් වෙන්නේ. පුද්ගලයෙක් වශයෙන්. නමුත් මේ සිත සම්බන්ධ බෙදීම් පවතිනවා. ඔබ දන්න විදිහට නම් කුසල් සිත් අකුසල් සිත් කියලා. තව අභිධර්ම විග්‍රහයට අනුව ගත් කල කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා. මොකද්ද මේකෙන් කියන්නේ? මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙම කාරණයක්.
ජලය අරගන්න. ජලය අරගෙන එකට තිත්ත දෙයක් කලවම් කරන්න. ඇඹුල් රස දෙයක් කලවම් කරන්න. ලුණු රස දෙයක් කලවම් කරන්න. මිහිරි රස දෙයක් කලවම් කරන්න වෙන වෙනම. ජලයේ භාජනයේ නැත්තම් ජලයේ භාජන හතර එකම ජලය වුණාට අනතුරුව මේ භාජන හතරේ රස තිත්ත නැමැති අමිහිරි රසයේ සිට මිහිරි රසය දක්වා වෙනස් වෙනවා. ඒ ජලයේ රස තිබුණේ නෑ කලවම් කරපු දේවල් වල. ඒ නිසා මේ ජීවත් වෙන්න ගිහින් මිනිස්සුන් සිතට ගුණ දේවලුයි අගුණ දේවලුයි වස දේවලුයි විස දේවලුයි Tamanට දුක් ගෙනත් දෙන දේවලුයි සේරම කලවම් කරගන්නවා. මේ පිළිබඳ අවබෝධයක් නැතිකම තමයි මේ පෘථග්ජන භාවය කියලා කියන්නේ. ඒ නිසා අපට මේ පිළිබඳ අවබෝධයක් ලබාලා දෙන එක තමයි තථාගතවරු කරලා තිබෙන්නේ. මමගේ සර්වදේශනාවල තියෙනවා ඊටා සරල ඔබට තේරෙන උදාහරණයක්. මමත් ඔබත් ගොස් තිබෙන තැන්නේ අවමගුල් උත්සව කියලා කියන්නේ. අපි කියනවානේ මේ පුද්ගලයා පරලෝක ප්‍රාප්ත වුණා මේ පරලෝකීය අපවත් වේවදාලා කියලා. එහෙමයි අපි කියන්නේ. ගින් බැලුවම ඔබට මොනවද පේන්නේ? නිසාලයි, නිහඬයි, නිසලයි. වෙනදා කළ කී ප්‍රතිචාර දැක්වීම කිසිවක් නැහැ. හෙට්ටියක් තුළ උඩුකුරුව සයන වෙලා ඉන්නවා. ඔබ කියයි මැරිලා කියලා. මම ඊට වඩා ගැඹුරු අර්ථයක් දක්වනවා. මම කියනවා ඒ කයට දැන් මොකුත් කරන්න බැරි කයෙන් සිත වෙන් වෙලා නිසා කියලා. එහෙනම් අපිට එතනින් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කය හසුරවලා හොඳ හෝ නරක පින් හෝ පව් දේශපාලනයේ හෝ මරක්‍රියා ඕන දෙයක් පුද්ගලයෙක් කරලා තිබෙන්නේ සිත තියෙන විටයි කියලා. සිත නැතුවම කයට කරන්න පුළුවන් දෙයක් නෑ කියන එක. එහෙමනම් අපට මේ නොපෙනෙන සිත පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න එක සැනසීම පිණිස හේතු වෙනවා. අර චිත්ත සංකිලේසා භික්කවේ සංකිලිස්සන්ති කියන සිත කෙලසීමෙන් සිදුවෙන දුකටපත් වීම වළක්වා ගන්න. එහෙම නැත්නම් දුකටපත් වෙන හේතු එකතු කරගෙන තියෙනවා නම් එයින් මිදෙන්න හේතු වෙනවා. ඒ නිසා මම දකින්නේ බුදු සමය ලෝකේ පවතින සිසු ආගම් ඉක්මවා යමින් ඒ ආගම් වලත් හොඳ නරක හරි වැරදි දෙකක් නැතුවා නෙවෙයි. මනෝ පුබ්බංගම ධම්මා යටතේදී නැත්නම් සිත සෙමටම මුල් වෙනවා කියන කාරණේ යටතේදී සිත මුල් කොටගෙන මිනිසාගේ ඉරණම තීරණය වෙන ආකාරය පිළිබඳව කළා වූ හොඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක්. කුමක්ද මේ සිත මුල් කරගෙන සිදුවෙනා වූ විග්‍රහය කියලා මම කියේ? අපට නොපෙනුනාට මේ ලෝකේ මලහම මරුණයින් පසුව නැවත උපදින්නේ නැහැ කියන මතය දරන අය හැරුණාම ඔවුන්ටත් මේ මතය දරුවා කියලා ඒක ඇත්ත වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලියමයි සිදු වෙන්නේ. ජීවිතෙන් එහා පැත්තට කිසියම් පැවැත්මක් තියෙනවා කියලා මා කියවලා තියෙන ග්‍රන්ථාශ්‍රයෙන් මම දකිනවා. ත්‍රිපිටක ග්‍රන්ථාශ්‍රයෙන් මම දකිනවා පුනර්භවයක් තියෙනවා හෙවත් නැවතවීමක් තියෙනවායි කියලා. හින්දු ධර්මයෙන් කියවෙනවා පුනරුත්පත්තියක් හෙවත් මේ හිටපු කෙනාම නැවත එහාට යනවායි කියලා එකක්. ඉස්ලාම් සහ කතෝලික දහම් වල සඳහන් කරනවා මරණයෙන් එහාට ආත්මය සදාකාලික ස්වර්ගයට හෝ නිරයට යනවායි කියලා. ජීවිතේ මරණයෙන් කෙලවර කරලා නැහැ මේ කවුරුවත්. නමුත් මේ විග්‍රහයන් මම දකින්නේ බුදු සමය තරම් පැහැදිලිව ගැඹුරට නැති බවයි. මේ සිතේ විකාශනය තමයි තුන් ලෝකය කියලා කියන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේලා නමක් යොදනවානේ තිලෝ ගුරු කියලා. ඒ තුන් ලෝකේ මොනවද?
අන්නේ තුන් ලෝකයක් හැදෙන්නේ මේ සිතේ කෙලසීම සහ පිරිසුදු වීම කියන කාරණාව නිසා. එතකොට ඒකෙන් තේරෙනවා සිත කෙලසා ගැනීම තුළ හෝ සිත වෙනත් ආකාරයකට හරවා ගැනීම තුළ තමයි තුන් ලෝක ගමනක් තියෙන්නේ. මේ තුන් ලෝක කියලා කියන්නේ අර තුන්වෙනි ලෝකය, ධනවාදී ලෝකය, සමාජවාදී ලෝකය කියන මේ බාහිර වර්ල්ඩ් කියන අර්ථයට නෙමෙයි. මේ ඉන්න පෙනෙන නොපෙනෙන සියලු සත්වයා ඇතුළත් ලෝක විග්‍රහයක් බුදු සමය සඳහන් වෙනවා. එවිට කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය මේ තමයි තුන් ලෝකය. අපි ඉන්න අපට පෙනෙන ලෝකය තමයි කාම ලෝකය කියන්නේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව සතා සතුන්ගේ වේදෙන්තරව ඔක්කොම කාම ලෝකේ ඉන්න අය. කාම ලෝකේ ඊට පස්සේ බෙදෙනවා අර සිතේ තියෙන කෙලෙසීම සහ හොඳ පැත්තට හැරීම මුල් කරගෙන කාම දුගතිය සහ කාම සුගතිය කියලා දෙකකට. අනසිත කෙලසා ගත්තොත් නැත්නම් අපිරිසුදු කරගත්තොත් ජීවිතෙන් එහා පැත්තට කාම දුගතියට පාරක් තියෙනවා. පාලියෙන් පෙන්වන්නේ සෝ කායස්ස වේදෝ පරම්මරණ දුග්ගතින් උප්පජ්ජති. ඒ වඳු පුද්ගලයෙක් කය මිදී සිදුවන මරණයෙන් පසුව දුගතිගාමී. ඔබේ වචනින් කියනවා නම් සතර අපාය එකකින් එකට උත්පත්තියටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට කාම සුගතිය කියන එක ඔබමා ජීවත් වෙන මේ මිනිස් ලොවත් අපට වඩා පුණ්‍ය සම්පත්තීන් හිමි අපට වඩා අප වගේ ඝන සිරුරක් හිමි නැති උපපාතික ප්‍රතිසන්දි 6කුත් එකතු කරලා සප්තකාම ස්වර්ගය කියලා තියෙනවා. කාම සුගතිය. අන්න මේ ඔක්කොම කාම ලෝකය. කාම ලෝකේ කාම දුගතිය කාම සුගතිය දෙකට බෙදෙන්නේ සිතේ තියෙන වෙනස්කම් අනුව. තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර මේ සත්‍ය ගවේෂණය සඳහා අවධානය යොමු කරපු අය ගෙදරදොර අතහැරලා වනාන්තරයට ගොස් මේ සිත පිළිබඳ තේරුම් ගැනීමකින් තොරව සිත පාලනය කළා. දමනය කළා කිව්වොත් වැරදි. නමුත් සිතට යම් යම් වද දීලා යම් යම් කාරණා කළා. එහිදී ඔවුන්ට හමු වුණා මේ කාම දුගතිය කාම සුගතියට එහා ගිය තවත් පැති කීපයක්. ඒවට කියනවා මේ අය දන්න විදිහට නම් බ්‍රහ්ම ලෝක කියලා. අපි ඒක තව ටිකක් විග්‍රහ කරනු ලබනවා. අර කාම ලෝක වෙනුවට රූප අරූප කියන භවත් ත්‍රයක් විග්‍රහ කළේ භවයන් තව දෙකක්. රූපී භවය, අරූපී භවය. මේ දෙකම බඹතල විදිහට සඳහන් කරන්නේ. එතකොට ඒ ලෝකයක් මිනිස්සුන් මෙහි හදාගෙන මෙහෙන් ඒ සිත වෙනස් කර ගැනීම තුළ තමයි උන්ට ඒක ලැබෙන්නේ. රූපාවචර ධානයේ මුල් කොටගත් උත්පත්ති රූපී බඹතල වශයෙන් උත් අරූපාවචර ධානයේ මුල් කොටගත් උත්පත්ති අරූපී බඹතල වශයෙන් උත් මේක සඳහන් කරනු ලබනවා. ඒ වගේම සිතේ වෙනස්කම් මත තමයි මේවා නිර්මාණය වෙන්නේ. ඒකයි මම අර මතක් කළේ ජලයට තිත්ත රස දේවල්, ලුණු රස දේවල්, ඇඹුල් නැත් තිත්ත රස, ලුණු රස, කහට රස, පැණි රස එහෙම ගන්නකො. කලවම් කළාම අර ජලයේම උනාට රස හතරක් වෙනවා. සිත කාම අකුසලයට කාම කුසලයට එහෙම නැත්නම් රූපී ධානයට අරූපී ධානයට යොමු කරාම තමයි අර ඒ සිතේ විකාශනය තමයි විශ්වය නැත්නම් මේ සත්ත්ව උත්පත්ති කියලා කියන්නේ. මට මතක් වෙන දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් මේවා මගේ ළමා කාලේ ඉඳලා ජීවිතේට කොහෙන් හරි එකතු වෙච්ච දේවල්. ඒවා මේ වෙලාවට මතක් වුණාම මම නොකියන්නේ නැහැ කියනවා. ඕක සාමාන්‍ය ජනතාවට තේරුනේ නැති වුණාට දේශකින් වහන්සේලාට තේරුනේ නැති වුණාට අර මියගිය මම නම් ප්‍රිය කරපු අනිත් අය සමහරට ප්‍රිය නොකරන්න ඇති ඒ ගායන රටාව මා ප්‍රිය කළා ළමා කාලේ පටන්ම ඒක පරිශන මට්ටමක තිබුණ දෙයක් ඔබත් අසා ඇති සිටි ප්‍රනාන්දු නම් වූ ගායකයෙක් හිටියා
බලන්න එතුමන්ගේ මේ වදේකී ජීවිතේ නම් වූ ගීතේ නැද්ද කියලා සන්තෝෂේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ සිතයි කියලා. ඒ ඇත්ත. අපේ සිත තමයි අපට මේ හරි පැත්තට වැරදි පැත්තට යොදාගත්තාම සන්තෝෂේ දුක සැප හදලා දෙන්නේ. ඉතින් ඒක තමයි මේ පෙන්වන චිත්ත සංකේලසා බික්කවේ සත්තා සංකලිස්සanti. ජීවත් වෙන්න ගිහින් සිත කෙලසා ගත්තොතින් ඊට පස්සේ ඒකට අදාළ දුක් විපාක විඳින්න වෙනවා. මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන්. ඒක හොඳ කරගන්න එක අපි දන්න මට්ටමට විහාරය හොඳ කර ගැනීමක් සඳහා තථාගතයන් වහන්සේ පාර පෙන්වනු ලබනවා. එහෙනම් මම සිත පිළිබඳව තව ටිකක් කතා කළා. සිත තමයි මේ අර චිත්ත මට්ටමේ සිට පැන රස මට්ටම දක්වා යනවා වගේ මේ පව් මට්ටමේ සිට ධාන මට්ටම දක්වා තව ලෝකෝත්තර මට්ටම මම කතා කරේ නෑ. මේ සිතේ දියුණුව ප්‍රඥාව දියුණුව නම් නෙමෙයි. යෝක සිතේ දියුණුව තමයි මේ විවිධත්වය ඇති කරලා තිබෙන්නේ. නමුත් මේක සතෙකුට හරි වෙනත් ආගමිකයෙකුට හරි කියලා දෙන්න හරි අමාරුයි. සබ්බේ සංජීවිතං ප්‍රියං. සියලු දෙනා ජීවිතයට ප්‍රිය කරනවා. ඉතින් අර නොදන්නකමට තමයි අර වගේ ආත්මාර්ථකාමී වැඩවලට යන්නේ. හිමින් අපි මේ සිත පිළිබඳ තව පියවරක් ඉදිරියට යමු. අපි ඔය අපාගත සිත දෙවියන්ගේ හිත බ්‍රහ්මයින්ගේ සිත ගන්න නැතුව අපේ සිත හොයාගනිමුකෝ. මේ පැවිදි ජීවිතය තුළ ආ ගමනේදී මගේ කනට සියවතාවක් විතර ඇහිලා ඇති මෝඩ ප්‍රශ්නයක් අහනවා මේ ගමේ ඉන්න අය, රටේ ඉන්න අය. සිත තියෙන්නේ කොහෙද? මේ ප්‍රශ්නේ වැරදි, ඒ නිසා උත්තර දෙන්න බෑ. ඒ නිසා අපි සිතේ හැටි බුදුසමයේ පදාල පරිදි ඉගෙන ගන්න වෙනවා. පළවෙනි පියවර තමයි මෞකසින් බිහි වූ තැන් පටන්ම මේ අනතුරුම තියෙන සිතක් නෙවෙයි අපට තියෙන්නේ. ඒ පිළිබඳ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තිබෙනා වූ පාඩේ මම ඔබට කියලා දෙන්නම්. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං එවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දැකවදාලේ නෑ හටගත්ත ගමන්ම නැසෙන දෙයක් සිත තරම්. මේ හටගත්ත ගමන් නැසෙන වේගය ගැන කියන්න උපමාවක්වත් නෑ කියලා බුදුන් වහන්සේ. උපමාපි නොසක්කෝති. උපමා කියන්නේ උන්වහන්සේවත් සමත් වෙන්නේ නෑ. එහෙනම් සිත තියෙන එකක් නෙවෙයි. අසුරු ගසන වේගයට වඩා වේගෙන් හටගෙන නැසෙන එකක්. එහෙනම් කොහොමද අපි මෞකසෙන් බිහිවුන් තැන දක්වා ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන්නේ? කය නම් අපිට තියෙනවා පේනවා. මේ පිළිබඳවත් උගන්වප සූත්‍ර දෙකක පවතිනවා. පඨම සහ ဒုတိ ය අසුතවන්ත කියන සූත්‍රවල මහණෙනි අවුරුදු 60ක් 70ක් 80ක් තියෙන නිසා කය නම් පුද්ගලයෙක් ඉන්නවා කියලා දැක්කත් කමක් නැහැ. හරි කියනව නෙමෙයි දැක්කත් කමක් නැහැ සාධාරණත්වයක් තියෙනවා. මව කුසින් බිහි වුණ කෙනාම ජීවිතාවසානයේ දක්වා එක කයෙන් ඉන්න නිසා. නමුත් සිතයයි කියනු ලැබේද මනෝයයි කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද මේ තුනින්ම කියන්නේ එකක්. අසුරු ගසන සැනකට වඩා වේගෙන් නැසෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන මේ යහපතට සහ අයහපතට දෙකටම යොදා ගන්න උදව් වෙනවා මේක. අයහපතට යොදා ගන්න ඉගෙන ගන්න ඕන නෑ කොහොමත් කරනවා. නමුත් යහපතට යොදා ගන්න මේක තේරුම් ගන්න වෙනවා. අසුරු ගසන සැනකින් නැසෙන දෙයක් සිත කියන්නේ. ඒකට උන්වහන්සේ වදාරනවා උදේ උපන් සිට දවල් වෙනකොට වෙන එකක්මයි උපදින්නේ අරක නැති වෙනවා. හවස් වෙනකොට වෙන එකක් අනිකක්ම උපදී තිබුණ එක නැතුව යනවා. එහෙනම් අපිට කියන්න තියෙන්නේ අපිට පණ තිබුණාට ඊයේ පෙරේදා උපදින දවස්වල තිබුණ සිත් අද නැහැ. අද උදෑසන තිබුණ සිත් දැන් නැහැ. දැන් තියෙන සිතක් දැන් තියෙන්නේ. එකක් තිබෙනවා නෙවෙයි. අර අසුරු ගසන සැනකින් ඇතිවි නැති වෙනවා. දැන් ඊළඟ පියවරට යනවා.
සිත පුද්ගලයෙක් ආශ්‍රයෙන් විග්‍රහ කරන්න ගියාපුවාම අපි මේ දකින්න පුද්ගලයා වෙනුවට වෙනත් විවරණයක් බුදු සමයේ සඳහන් වෙනවා. ඒක තමයි බුදු සමයේ අභිධර්මයේ කියන්නේ. අපිව බෙදා දක්වන හැටි. බලන්න මම මේ කියන බෙදීම ඔබට තේරෙනව නේද කියලා. අපි උපතින් ස්ත්‍රී පුරුෂ කොටස් දෙකකට අයිති වුණාට අපි හැමෝටම පිහිටන්නේ ඇස කන නාසය දිව කය කියනා වූ දොරවල් පහ. අපට පේන දොරවල් පහ. දෙක හරි එක හරි ద్వාර කියලා මේවට කතා කරනවා. මේවට කතා කරනවා පංච ద్వාර කියලා. ධර්මයේ තව ద్వාරයක් උගන්වනවා ඒක අපට පේන්නේ නැහැ. ඒක බාහිරේ හේතු නැතුව පහළ වෙන දෙයක්. ඒකට කියනවා මනෝද්වාරය. මනෝද්වාරයේ තේරුම් ගන්න ලේසි. ඔබට බාහිර ලෝකෙත් සමග සම්බන්ධ නැති වෙලාවට කල්පනා එනවා නේද? ඒ කල්පනා එන්නේ ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් දිවෙන් කයෙන් නෙමෙයි සිතින්මයි. නැත්තම් පස්දර වහ ගන්නවාට නිදා ගන්නවයි කියන්නේ. නිින්දේ ඔබට ලෝකයක් තියෙනවා. මේ බාහිර ලෝකේ ජීවත් වෙන සියලු කාරණා ආශ්‍රයෙන් ඔබේ නිින්දේ ලෝකයක් තියෙනවා. ඔබ කියනවා හිඳ පේනවායි කියලා. අන්න ඒකට කියනවා මනෝද්වාරය කියලා. දැන් අපි ඔක්කොම ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් හයක එකතුවක් පුද්ගලෙක් කියලා කියන්නේ. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. ඇයි මම මේ දොරවල් පහ ගැන කතා කළේ? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ මේක තුල එලි කරපු රහසක් තියෙනවා. ඒක කියලා දෙන්නයි ඒක ගත්තේ. උන්වහන්සේ වදාරනවා අපි මේ දකින්න දෙය එකිනෙකට වෙනස් අරමුණු. ඇසට රූපේ පමණයි ගෝචර කරගන්න පුළුවන්, ශබ්දේ බෑ. කනට ශබ්දේ පමණයි ගෝචර කරගන්න පුළුවන්, ගන්ධේ බෑ. නාසයට ගන්ධේ පමණයි ගෝචර කරගන්න පුළුවන්. මේ එකිනෙකට වෙනස් අරමුණු කියන්නේ ඒකයි. ඇසුරු කරගෙන ඉන්නවා මේ දොරවල් පහ. ඒ වගේම ලෝකේ තියෙනා වූ සිදුවීම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වශයෙන් හඳුනා ගන්නට මේ පහට පුළුවන්කමක් වෙනවා. ගොදුරු කර ගන්නවා. අන්න ඊට පස්සේ තමයි අර අනිත්‍යාගමික ග්‍රන්ථවල නැති රහසක් එතන පෙන්වන්නේ. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් වෙත්. මේක පැහැදිලි කරගන්නේ නැතුව යන්න එපා ඉස්සරහට. ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය අරමුණු ගන්නෙ නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. අර මියගිය පුද්ගලයාටත් ඔබ දකින නාහය තියෙනවා, කන තියෙනවා, ඇස තියෙනවා. ඒකක්වත් දැන් අරමුණු ගන්න බෑනේ. ඒක ධර්මයේ විග්‍රහ කරන්නේ ඉන්ද්‍රයන් බිඳී ගියා. ඊට පස්සේ කයේ එකක්වත් ඒ අරමුණු ගැනීමේ හැකියාව නැහැ. ඉඳුරන් නැහැ ඒක දැන්. එහෙනම් ඉඳුරන් තිබිලා තියෙන්නේ කොහොමද? ඉඳුරන් තිබිලා තිබෙන්නේ මේ දොරවල් පහට සිත පිහිටයි. අන්න සිත පිහිටනවා දොරවල් පහටම. සිත පිහිටපුවම සිත ඇහි කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් අරමුණු රසය විඳිනවා. සිත අරමුණු රසය අනුභව කරයි. බලන්න. කොතරම් ලස්සන පැහැදිලි විග්‍රහයක්ද තියෙන්නේ කියලා. ලෝකේ ආය වෙන කාටවත් ඉතුරු නෑ මේක පැහැදිලි කරන්න. බොරු කියන්නේ එහෙම බෑ කාටවත්. ඒකයි මේ කතා කරන දෙය 아무තු විඥාවක් නෙමෙයි. අద్භූත දෙයක් නෙමෙයි. අප ළඟ සිදුවෙන සිද්ධියෙහි සිදුවීම තේරුම් අරගෙන ඒක වරද්දා ගන්න හැටි සහ නිවැරදි කර ගන්න හැටි බුදුන් වහන්සේ උගන්ලා තිබෙනවා. වරද්දා ගන්න හැටි බුදුදහම නෙමෙයි. ඒක ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. නිවැරදි කරගන්න හැටි තමයි බුදුදහම කියලා කියන්නේ. එන්නයි වරද්දා ගන්න හැටි තේරුම් ගන්න නැතිව කෙනෙකුට නිවැරදි කරගන්න බෑ. ජීවිත අවසානයේ දක්වාම වරද්දාගෙන ගියොත් නිවැරදි කරගන්න කාලයක් නැහැ. හැකිතාක් මුලදීන් වර්ධින බව තේරුම් ගන්න පුළුවන් නම් එතනින් එහාට ජීවිතය තුළම නිවැරදි කරගන්නත් පුළුවන්. දැන් ඔබට තේරුණාද ඇසවත් කනවත් නාසයවත් දිවවත් අපි කතා කරන මේ ඉන්ද්‍රියන් අරමුණු රසය විඳින්නේ නැහැ. ඒවෙන් පිහිටන සිත අරමුණු රසය විඳිනවායි කියලා. දැන් ඔබට තේරෙනවද මේ සිත වෙනස් වෙනවා කියලා? ඔබ ගීතයක් අහමින් ඉන්නවා. එතකොට ඔබේ අවධානය තියෙන්නේ ගීතය කෙරෙහි. එතකොට තව කවුරු හරි ඉදිරියට එනවා. එතකොට ඔබේ අවධානය රූපයට මාරු වෙනවා. එහෙම නැත්නම් ඔබට ඒ වෙලාවට මල් වල සුගන්ධයක් දැනෙනවා.
උයන පිහින දේ රස සුවඳ සුගන්ධය දැනෙනවා. එතකොට නාසයට මාරු වෙනවා. ආහාර ගන්න ගියොත් රසයට රස දැනෙනවා, මාරු වෙනවා. පිළිවෙලක් නැතුව ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට සිත මාරු වෙනවා. පස්දරෝස්සේ අනේක මාරු වෙනවා තේරෙන්නේ නැහැ අපි ජීවත් වෙනවායි කියලා කියනවා. කල්පනා වෙනවා, නිින්ද යනවා කියන්නේ මනෝද්වාරයට මාරු වෙනවා. පැය ගානක් මනෝද්වාරය ඇවිදලා ආපහු මෙහාට එනවා. මම නම් කියන්නේ මනෝද්වාරය කියන්නේ මෙලොව නෙමෙයි පරලොවක් කියලා. මේ ගස්කොලන් තියෙන ලෝකයක් නේ අපිට පේන්නේ. ඒ මෙලොව. නිින්ද ගියාපම තියෙන ලෝකේ මේ ඔක්කොම පේන්නේ නැහැ. Tamanට අදාළ නෑදෑකම්, හතුරුකම්, මිතුරුකම් ටික ඔස්සේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකය මේවයි ආශ්‍රයෙන් හදාගත් එකක් නෙවෙයිද? ඒ ලෝකය හොඳ කරගත්තොත් සිහින ලෝකේ බයස් එකක් නෑ. ඒ ලෝකේ නරක කරගත්තොත් සතුටින් ඉන්න පුළුවනිද? මේ පස්දරෝස්සේ හදාගන්න ලෝකේ තමයි අනාගතේ තීරණය කරන්න කියලා ඔබට තේරුම් ගන්න පුළුවනිද? මරණයෙන් එහා පැත්තට හිතේ ලෝකයක් හදාගත්ත කෙනාට තමයි ලෝකයක් තියෙන්නේ යන්න. පරලොවක් තියෙන්නේ. ඒ නිසා අපි මේ නොදැන කරගන්න වැඩේ තමයි මේ ත්‍රිපිටකය තුළ සූත්‍ර දේශනා ඔස්සේ විග්‍රහ කරන්නේ. එහෙනම් මම මතක් කළා සිත මාරු වෙනවා කියලා. ඒ මාරු වෙන සිත් වලට නම් නැද්ද ත්‍රිපිටකේ? තියෙනවා. ඇසෙන් උපදින සිතට කියන්නේ චක්ක විඥානය කියලා. ඒ මොහොතට සද්දයක් ඇහෙන්න අවධානය යොමුනොත් එහෙම චක්ක විඥානය නැසෙනවා, නසන්න දඟලන්න ඕන නැහැ. සද්දය ඇහෙනකොට උපදින්නේ සෝත විඥානය. ඒ මොහොතට ගන්ධයක් ආවොත් ගඳ සුවඳ එතකොට නාසයෙන් දැනෙනවා. එතකොට උපදින්නේ ගාහන විඥානය. ඒ මොහොතට ඔබ රසයක් විඳිනොත් රසය දැනෙනවා. එතකොට ජීවහා විඥානය. ඔය ඔස්සේ මොහොතකින් කල්පනාවට වැටුනොත් මේ සේරම අමතක වෙලා කල්පනාවට යනවා. සමහරට චිත්ත පීඩාවක් තියෙන වෙලාවට ඉන්නව මරනවා පේන්නේ නැහැ කියලා කිය. එහෙමත් නැත්නම් ලෝකෙත් එක්ක අමතක වෙලා තමන් කල්පනාවක ඉන්නවා. තියෙන පීඩාව බහුල වෙනකොට නොදැනීම කල්පනාවට වැටෙනවා. එහෙනම් මම මේකෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ සිත මාරු වෙනවා. අපිලිවෙලට මට පාඩම් තියෙන විදිහට මම කියන්නේ ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට කියලා. නමුත් මාරු වීමේදී ওই පිළිවෙල නෙමෙයි තියෙන්නේ. තම තමන්ට ගැළපෙන පරිදි මාරු වෙනවා. මාරු වෙනවා නම් අපිට පිළිගන්න වෙනවා සිත වෙනස් වෙනවායි කියලා. හැබැයි සිතනේ අපි මේ ඉගෙන ගන්න යන්නේ. එහෙනම් කයේ පුද්ගලයෙක් හිටියාට මෞකසින් බිහිවි ජීවිතාසානය දක්වා සිත නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට විඥාන කියන වචනෙන් පෙන්වන්නේ ඇහෙන් උපදින සිත නැසෙනවා, එතන ඉවරයි. කනෙන් උපදින සිත නැසෙනවා, සෝත විඥානේ එතන ඉවරයි. එතන මේ ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට යන සිතේ මොහොතින් නැසෙනකොට ඉන්නහට යන්නේ නැහැ මොකවත්. මෙලවින් පරලොවට තබා ඇසෙන් කනටවත් යන්නේ නැහැ මොකවත්. ඒ වුණාට අපේ බෞද්ධ විඥානය තුළ නැත්තම් බෞද්ධින්ගේ අදහස් තුළ මරණයෙන් පස්සේ පරලෝ යන කෙනෙක් ඉන්නවා නේද? අපාය යන කෙනෙක්, දිව්‍ය ලෝක යන කෙනෙක්, ප්‍රතිසන්දි ලබන කෙනෙක්. කවුද යන්නේ, මොනවද යන්නේ කියලා නොදන්නකමට අහනවා. දැන් අපි මෙතනින් තේරුම් ගන්න ඕන පරලොවට තබා ඇසෙන් කනටවත්, කනෙන් නාසයටවත් යන්නේ නැහැ. නැසෙනවා. නමුත් මේ එහෙම නැසෙද්දිත් මොකද්ද මේ පුනර්භවයක් කියලා එකක් සිදු වෙන්නේ? එහෙනම් මේ සම්පූර්ණ නැසීම වෙනුවට නොනැසී ඉතුරු වීමක්. එහෙම නැත්නම් හේතු තැබීමක් මේ වැඩේ තුළ මිනිසුන් අතරින් සිද්ධ වෙනවා. මම සාමාන්‍ය උදාහරණ වලට මෙහෙමත් කියනවා තේරුම් ගන්න. ගොයම් ගස පීදෙනවා. කරලක් පැසෙනවා. ගොයම් ගස මිය යනවා. ගොයම් ගස අස්වැන්න නෙලා ගැනීමේදී කමති හෝ කුඹුරේ දාලා යනවා ගොවියෝ. ඊළඟ කන්නට ගොයම් ගස වුණ නැහැ. ගොයම් ගස මොකද කළේ? මාස 3මාරක් 4ක් තිස්සේ. බාහිර ලෝකේ තියෙන හිරු එළිය, වාතයේ, ජලයේ උදව් කරගෙන අනාගත පරපුරක් හදන්න බීජයක් එක්රැස් කළා. වී ඇටේ කියලා අපි කතා කරන්නේ අනාගත බීජය. ඊළඟ කන්නට කුඹුරේ පැලවෙන්නේ බීජයක් රැස් කරපු නිසා නේද? ඒ බීජය අතින් අල්ලන්න පුළුවන්.
අන්නර සිත පිරිසුදු වීම සහ අපිරිසුදු වීම කියන කාරණාව යටතේ මිනිසුන්ගේ හිතේ කර්ම බීජ රැස් වෙනවා. අර වගේ අල්ලන්න බැරි වුණාට. එනර සිත ඉපදලා නැසෙනවට වැඩක් වෙන්නේ නැහැ. කර්ම බීජ රැස් කරොත් එහෙම බීජ ඊළඟ කන්නට කෙතේ පැලවෙනවා වගේ මේ කර්ම බීජ, පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ අල්ලන්න බැරි වුණාට එහෙම ඒවා හඳුනා ගන්න කතා කරන්න වෙනවා. එහෙනම් මේ රැස් කරන කර්ම බීජ ඊළඟ ජීවිතයට අදාළ තැන්වල පැලවෙයි. එහෙනම් මේ සිත පුදුම අල්ලන්න බැරි, තේරුම් ගන්න බැරි වුණාට පැවැත්ම සඳහා කරුණු සකස් කරගන්න එකක් තමයි පෘථග්ජන හිත කියලා කියන්නේ. ඔවුන් නැවැත්මක් කිසි විටක අපේක්ෂා කරක් නැහැ, නවත්ත ගන්න බෑ. නවත්තන්න ඕන කියලා කල්පනා කරන්නෙත් නැහැ. ඔවුන් පැවැත්මට කැමතියි. මේ නිසා සාමාන්‍ය ප්‍රජාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචනයක් දේශනා කරලා තියෙනවා. බවා රාමා භික්ඛවේ පජා. ආරාමය කියන්නේ අපි ඉන්න ස්ථානයටනේ. ඔබ ඉන්න එකට නිවස කියලා කියනවා. ඒකට මේ තමයි ආරාමය කියන වචනේ පාවිච්චි කරන්නේ. නවාතැන. තමන් ඉන්න හදාගෙන තියෙන එක. ප්‍රජා කියන්නේ සමස්ත ප්‍රජාවට ඔක්කොටම. සමස්ත ප්‍රජාවම මේ භවයේ ආරාමයක් කොටගෙන ඒක ඉන්න කැමතිලු. අපාය යන්න කැමති නැති වුණාට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ පැත්තේ ඉන්න මනුස්ස ලෝකේ ඉන්න පැත්තේ කැමති. ආන්ගේ තමයි ආරාම. ස්ථිර නවාතැනක් කොටගෙන ඉන්න තමයි ප්‍රජාවගේ කැමැත්ත තියෙන්නේ. ඒ වුණාට ඒකේ තියෙන කම්කටොළු සහගත බව, නිමක් නොවන බව, නිර්වෘල් තිබුණත් අවුල් වෙන බව කියන මේ කාරණා ගැන දන්න තථාගතයන් වහන්සේ තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. මේ භවයේ ආරාමෙන් නිදහස් වෙන හැටි පිළිබඳව තමයි බුදු සමය ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඒ වුණාට බොහෝ දෙනෙකුට භව නිරෝධාය පැත්ත පිළිබඳව ඕනකමක් නැහැ. ඉතින් මේ මම පැහැදිලි කරන කාරණාවේදී මේ සිත යොදා ගැනීම තුළ, සිත තේරුම් ගැනීම තුළ නරක පැත්තට යන එක වළක්වාගෙන හොඳ පැත්තට හරවා ගන්න පුළුවන් පළවෙනි පියවරේදී. නමුත් ඒ හොඳ පැත්ත කියන්නේ බුදු සමය සඳහන් සුපිරි හොඳ නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ඔබේ වචන වලින් කියනවා නම් good, better, best කියන්නේ අර්ථ තුනක්නේ. එහෙම නැත්නම් bad ගත්තොත් එහෙම, bad good ගත්තොත් එහෙම, best ගත්තොත් එහෙම අර්ථ තුනක්නේ. ඒ වගේ bad කියන වචනේ ගත්තොත් එහෙම අකුසලයේ කියලා, එහෙනම් good කියලා ගන්න වෙනවා අකුසලයේ. පින. හැබැයි තව best තියෙනවා එතකොට. අන්න එහෙම පැත්තක් බුදු සමයේ තියෙනවා. හොඳම. මේ හොඳම කොටස තමයි බුදුරජාණන් වහන්සේ සමාජයට පැහැදිලි කරන්නේ. අනිකුත් ආගම් වලත් මේ හොඳයි නරකයි දෙක නම් තියෙනවා, හොඳම එක නෑ. ඉතින් මේ සිත තුළ මේ වෙනස Tamanට බලපාන ආකාරය දැනගෙන තමයි කෙනෙක් ජීවත් වෙන්න ඕන. නමුත් මේ සිත මෙහෙම දන්නේ නැති පුද්ගලයෝ ජීවත් වෙන්න ගියාපම ওই සාර ධර්ම ඔක්කොම අතහරිනවා. ඔය හරි වැරදි දෙපැත්ත පිළිබඳව, සිත ඉපදෙන නැසෙන කාරණේ පිළිබඳව මේ සිත වැරදි පැත්තට යොදාගත්තාම අනාගත ඵල උපදවන බීජ හිත ඇතුලේ ඉතුරු වෙන බව දන්නේ නැතුවම ජීවිතය යොදා ගන්නු ලබනවා ආගම ගැන නොසලිකලිමත් වී, අධිකරණ නීති ගැන නොසලිකලිමත් වී, සදාචාරය ගැන නොසැලකිලිමත් වී ජීවත් වෙන්න ගන්නවා. අන්න මේ සිත ගැන නොදන්නකම සහ සිතේ එක්කස් කරන කාරණාවලට Tamanට වග කියන්න වෙන බව නොදන්න අය තමයි මේක කරන්නේ. මේක තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ Tamanට මේවට දුක් විපාක විඳින්න සිදුනව දන්නා නිසා ජීවත් වෙන්න ගිහින් මව නිසා හෝ පිය නිසා හෝ රට නිසා හෝ මොකක්වත් නිසා හෝ පව් කරන්න එපායි කියලා වදාරනවා. මේ ගැඹුරු අවබෝධයක් නැති සමාජය ජීවත් වීම සඳහා අර පිළිගත් සම්ප්‍රදායවල ඉක්මවා යමින්, ආගමික සම්ප්‍රදායවල ඉක්මවා යමින් සමාජ විරෝධී, නීති විරෝධී, ආගම් විරෝධී කටයුතු ලාභ නිසා, වාසි නිසා ඒවට පෙළඹෙනවා. දැන් ඒවයින් ඔවුන්ගේ ආදායම් සරු වෙන්න පුළුවනි. සුපහසු
යාන වාහන නිවාස ලැබෙන්න පුළුවනි. අර සිත කෙලසෙන එකට කවුද වග කියන්නේ? අපට තේරෙන්න ඕන මේ ලෝකේ උපන්නම අනිවාර්යයෙන්ම ස්ටීපල්ස් කිහිපෙදි ભેදෙන්තරව කැම්බීම් ඇඳුම් පැළඳුම් බේත් හේත් නිවාස ඕනෑමයි. ඒවා උපයාස අපයා ගන්නට ක්‍රමෝපායක් සකස් කරගන්න ඕනෑමයි. ඒකට එරෙහි නෑ බුදුදහම. නමුත් ඒ උපාය සකස් කර ගැනීමේදී සිත කෙලසන මාර්ගයකින් පරිබාහිර වෙන්න ඕන. මොකද බෞද්ධ ප්‍රතිපදාවේ ඉලක්කයට යන්න නම් එහෙම ඕනේ. බෞද්ධ ප්‍රතිපදාවේ ඉලක්කයක් නැත්නම් ඉතින් මරණයෙන් පස්සේ අපායට නම් යන්න ඉන්නේ ඕන දෙයක් කරගත්තට කමක් නැහැ. නමුත් බෞද්ධ ප්‍රතිපදාවේ ඒකට කියන්නේ අපි උපැන්න සාතිකේ හරි પરම්පරාවෙන් හරි බෞද්ධ වෙනවයි කියලා. ඒ බෞද්ධ වීම තුල ඉලක්කයක් තියෙනවානේ. බුදුන් හෙළි කළ රහසක කෙලවරක් තියෙනවා. භව නිරෝධගාමීත්වය. නිර්වාණ සුව. අර මම කතා කළ හොඳම දෙය. bad good වෙනුවට best. එහෙමයි මම ඒ වචන ඔබට අර්ථ ගන්නලා පෙන්නන්නේ. හොඳම දෙයක් තියෙනවා. හොඳම දේ ගැන අපේ අය දන්නේ නැහැ. අපි නරක සහ හොඳ විතරක් අරගෙන මේක හොඳම දේ කියලා කල්පනා කරනවා. පව් සහ පින් දෙක අරගෙන මේක තමයි බුදු සමය උගන්වන මේ හොඳම දේ කියලා කල්පනා කරනවා. නෑ. ඊට එහාට තියෙනවා දෙයක්. ඒ නිසා ජීවනෝපායේදී මව්පියන් මේ කියන දේවල් තේරුම් ගන්න ඕන. ජීවනෝපායේදී Tamanගේ දරුවන් මෙහෙවනකොටත් එහෙමනම් රටට සමාජයට ජනතාවට මෙහෙවරක් කරලා වැඩක් කරලා ඉන්න උපයා ගන්නා වූ ජීවන මුදලින් ජීවත් වෙන්න අවශ්‍ය සාධාරණ පිළිගත් ජීවනෝපායකට යොමු කරන්න ඕන කාරණේ මොකද්ද? සිත කෙලසෙන එක වළක්වන්න. සාරධර්ම කියලා පැත්තක් පෙන්වනු ලබන්නේ ඒක බාහිර වශයෙන් අවශ්‍ය නිසා නෙවෙයි. ඒක සිතට බලපාන නිසා, සිත කෙලසීමට බලපාන නිසා. මම ඔයකට වචනයක් යොදනවා. මොකක්ද දන්නවද? මිනිසුන් ආත්මාර්ථකාමී වෙනවා කියලා කියන්නේ අර රට ජාති ආගම මෙලව පරලව ඒව මොකුත් හිතන්නේ නැහැ. එතකොට තමන් ගැන විතරක් හිතනවා. එතකොට තමයි අර පැහිලා ස්වභාවයෙන් ඉදිලා සුවඳ හමන අඹ ගෙඩියේ රස විඳින්න නැතුව අපට පිටපැත්තෙන් පාට කරලා විතරක් අඹ ගෙඩිය හම්බ වෙන්නේ. ඔබ එහෙම ආකාලේ මාසෙන් දෙකකින් ඉදවපු අඹ දැකලා ඇති පාට හරි ලස්සනයි. ඒ සුවඳ නෑ ඇතුළ දිය රහයි. ඒක ගෙඩි හැදිලා පැහැෙනකල් ඉන්න බෑ සමහර. මුදලාල්ලට ඉන්න බෑ එක්ක සමහරට අයිතිකාරයට ඉන්න බෑ. මේ ඔක්කොම මොනවා වැරදිද එකට මේ? සිත පිළිබඳ තේරුම් නොගැනීමේ වැරද්ද. මම උදාහරණ ටිකක් විතරක් ඔය පැහැදිලි කළේ. ඒ නිසා අපි වග කියන්න ඕන. අපි කරන ක්‍රියාකාරකම් අනුව තමයි අපේ අනාගතයේ තීරණය වෙන්නේ. ඒ අනාගතයේ තීරණය වලට කියන්නේ කර්ම බීජ රැස් වෙනවා. බීජ රැස් වුණොත් පැලවෙනවාමනේ. එයින් ටිකක් විතරයි සමාජය දන්නේ. දැනගත්තත් ඒක අනුගමනය කරන්නේ නැහැ. සමාජය දන්නවා පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම කියලා දෙකක් පින්පව්. එතකොට බුදු සමය කියන්නේ පින්පව් දෙක විතරද? ඔව් බොහෝ දෙනෙක් එහෙම හිතනවා. නෑ. ඊට එහාට ගැඹුරු කරුණක්. ඒක අර බෑඩ් සහ ගුඩ් විතරයි. ඒක බෙස්ට් නෑ. එනිසා අපි බෙස්ට් හොයන්න ඕන කට්ටියක්. හොඳම දේ මොකද්ද කියලා හොයන්න ඕන. ඒ නිසා මේ සිත පිළිබඳ විග්‍රහයේදී තව ටිකක් එහාට යනකොට මම තව ටිකක් පියවර ගැඹුරට ගන්නවා. දැන් එහෙමනම් මෙලොවින් පරලොවට තබා ඇසෙන් කනට කනින් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයටවත් සිත යන්නේ නැහැ. එතනම හටගෙන නැසෙනවා. එහෙනම් මේ සම්බන්ධීකරණයක් කරන්නේ කොහොමද? මුළු ජීවිතේ මුල සිට අග දක්වාම එහෙම නැත්නම් ජීවිතේ එහා පැත්තට සම්බන්ධීකරණයක් කරන්නේ මොකද්ද? අන්න අපේ සාමාන්‍ය මනසට හොයාගන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ ලස්සන ඊගිති කරලා තිබෙනවා. බලන්න මම අර මුලින් ගත්ත වචනේ පාලියෙන් තියෙන්නේ සෝ කායස්ස බේදෝ පරම්මරණ. මේක හැම තැනම තියෙන දෙයක්. අපාය යන පුද්ගලයාටයි දිව්‍ය ලෝක යන පුද්ගලයාටයි බ්‍රහ්ම ලෝක යන පුද්ගලයාට හැමෝටම කියනවා කායස්ස බේදෝ පරම්මරණ. කායස්ස බේදෝ කියන්නේ කයෙහි බිඳීමෙන් පස්සේ සිදුවෙන මරණය. කය බිඳී සිදුවෙන මරණයෙන් පස්සේ යනවා කියලා පෙන්නන්නේ.
ඒක සමාජය දකින්නේ කය බිඳී සිදුවන මරණය කියලා විතරයි. හැබැයි මම දකිනවා එහෙනම් කය නොබැඳී මරණයක් වෙන නිසා තමයි මේකට කය බිඳී සිදුවන මරණය කියලා තියෙන්නේ. කය බිඳී සිදුවන මරණය කියලා විශේෂයෙන් හඳුන්වන්න උනේ ඇසෙන් කනට කනෙන් නාසයට එහෙනම් මරණයක් සිදු වෙන නිසා. සිතෙන් සිතට. අර ලහු පරිවත්තන් කියන වචනෙන් පෙන්වන්නේ එහෙනම් අපි කයක් පවත්නවා පෙවුනට සිත මොහොතින් හටගෙන නැසෙනවා. දැන් මේ සිත මොකද්ද කරන්න ඕන කියලා පෙන්නේ. කෙලෙසුනොත් සත්වයා දුකටපත් වෙනවා, පිරිසුදුනොත් සතුටටපත් වෙනවා, නැත්තම් මිදෙනවා. දුකින් මිදෙනවා. විසුද්ධියන්ති කියන එක කියනවා පිරිසුදු වෙනවා කියන විතරක් නෙවෙයි දුකින් මිදෙනවා. එහෙනම් සම්පූර්ණ බුදු සමය සිත කෙලෙසා ගැනීම සහ සිත පිරිසුදු කර ගැනීම මුල් කරගත් දහමක් නේද? සිතට හොරෙන් මොකුත් කරන්න බෑ. මට මතක් වෙන කතාවක් තියෙනවා. මේ මෑතදී මම ධර්මදේශනාවකදී මේක කළා. යලි මතක් කරන්නේ ඒක අහන්න නැති ඊතරේද ආයෙත් තේරුම් ගන්න. රතන සූත්‍ර ගාතාවක් තියෙනවා වනප්ප ගුම්බේ යතාපුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමං ධම්මවරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය කියලා. මොකද මේ කියන්නේ කියලා හොයලා බැලුවා නම් අපට එනවා වසන්තය කියලා එකක්. ඒ වගේ ಭಾರತෙත් ඒ කාලේ ගිම්හාන මාසයේ මුල් කාලය වෙනකොට ජපානයේ ඒ කාලෙට හිරිමල් පිපෙනවා වගේ අපේ මැයි ගස්වල පොළ වැහෙන්න මල් පිපෙනවා වගේ සියලු මල් අතු වග කොළ මේ මල් පිරෙනවා. ගස් අතු වග මල් පිරෙනවා. ඒක තමයි පුස්සිත අග්ගේ පිපුණු මල් අග ඇති. වන සමූහෙහි කොයි කාලේද ගිම්හාන මාසයේ ප්‍රථම යුගයේ. හැම ගහෙම මල්නේ තියෙන්නේ. එක එක සුවඳ තියෙන. නමුත් මේ උපමාව අපි තේරුම් ගත්තේ නෑනේ. එබඳු උපමා ඇති දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මල් වලට උපමා කරලා තියෙන්නේ. ඒ මල් මොන ගස්වලද තියෙන්නේ? දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියන සූත්‍ර දේශනාවලයි මේ මල් තියෙන්නේ. සූත්‍ර දේශනා හැම එකෙම බුදුන් වහන්සේ මේ සුවඳ මල් තියෙනවා. හැබැයි අපි මේ මල් නෙලන්නේ නැහැ. ඒ ධර්මයේ නැමැති මල් නෙලා ගන්න හැම එකෙම තියෙනවා තේරුම් ගන්න ඕන. ඒ සුවඳ හමනවා. ඒකට ධර්මයේ සුවඳ. තථාගතයන් වහන්සේ තමයි ගහක මල් පිරුණ මල් වලට උපමා කරලා ඒ බඳු උපමා ඇති දහමක් දේශනා කරලයි කියලා වදාරලා තිබෙන්නේ. අපි මේ මල් වෙනුවට අර කැලේ තියෙන මල් ටික බුදුන් වහන්සේට පූජා කරපුවාම ලොකු වැඩක් කියලා කල්පනා කරනවා. අර සුවඳ මල් නෙලා ගන්න තියෙන එක අපි මල් වලින් පිදීම නැමැති බාලතන දක්වා බුද්ධහම හරවන තියෙනවා. ඒක පව් නෙමෙයි, වැරදි නෙමෙයි, නමුත් ඒක ආමිෂ පූජාව. ඒක හොඳම එක නෙවෙයි. මට මෙහෙමත් කියන්න හිතෙනවා. දැන් ඔය තථාගතයන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් සිව්මැලි සුවදහමන දේවල් අපි මල්ලාස්සනේ මත තබා පූජා කරනවා. ඒක දහම් මල් වලට සමාන කරලා හරි මොකක් හරි. ඒක බොහොම ගෞරවයෙන් කරන වැඩක් නේ. පිදීමක්. ඒක නිකලස් උත්තමයන් වහන්සේලාට කරන ගෞරවයක්. මලක පැතුම ගීතයේ තියෙනවා මම පිපුනේ බොජුන් මේස මත මේ සුවඳ හලන්ට නෙමෙයි. උඩගුලියන් ගොතා බදින වරල සරසන්ට නෙමෙයි. රට වෙනුවෙන් සටනට වැද දියුදුන් රණවිරුවන්ගේ අවසන් ගමනට විසි කරන්න කියලා. ඒක ආගමික නොවුනට නන්දාමාලිනීගේ ගීතයේ තියෙන පැතුමක්. ඒකේ මල පාවිච්චි කරලා තියෙන්නේ පාරිශුද්ධත්වයේ සඳහා. උත්තමයන් වහන්සේලාට පුදන්න. මේ සිත හටගෙන නැසුණට ඒ හටගෙන නැසෙන අතරතුරදීම අනාගත ඵල උපදවන්න හේතු සිතාභ්‍යන්තරයට ඉතුරු වෙනවා.
අහුඟක් කල් යන්න ඕනේ නැහැ. මොහොතකින් මේ වැඩේ සිද්ධ වෙනවා. සිත හටගෙන නැසුණට අර ගෝයන්ගහමිය ගියාට ඊළඟ කන්නට උපදින්නට බීජ රැස් කළා වගේ මේ මොහොතකින් හටගෙන නැසෙන සිත නැසෙද්දීම අනාගත ඵලයක් උපදවන්න හේතු චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා. මේ චිත්ත අභ්‍යන්තරයට නමක් යදනවා. අනුස්සය, භවංග සිත, යටි සිත, එක එක වචන. අවිඥානික සිත. ඔය වචන වලට එරෙන්න යන්න එපා. බුදු සමයෙන් උගන්වන්නේ මේ පමණයි මේ සම්බන්ධයෙන් අනාගත ඵල උපදවන හේතු ඉතුරු වීම. එහෙනම් ඒ අනාගත ඵල උපදවන හේතු ඉතුරු වීමම සිත අපරිසුදු වීම නෙවෙයිද? ඒ අනාගත ඵල උපදින හේතු නෙවෙයිද අනාගතයක් ලබා දෙන්නේ? මේ අනාගත ඵල උපදින හේතු ටික ඊට පස්සේ අපි තුන් පැත්තකට බෙදලා තියෙනවා. ඔබ කියනවා පව් සිද්ධ වෙනවායි කියලා. අන්න අනාගත ඵල උපදින හේතු ඉතුරු වෙනවා සිත ඇතුළට, සිත අභ්‍යන්තරයට. හේතු කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි. ඒක අවිද්‍යාව වචනයක් පාවිච්චි කරන්නේ නිසා තමයි. නමුත් අනාගත ඵල උපදවන්න පුළුවන් ඒකට. එහෙනම් පව් සිද්ධ වීම එක අනාගත ඵලයක් උපදවන හේතු. පින් සිද්ධ වීම තව වෙනත් පැත්තකට අනාගත ඵලයක් උපදවන හේතු. සාමාන්‍ය සමාජයට නොතේරුණාට ධානා කුසල් සිද්ධ වීම තවත් අනාගත ඵලයක් උපදවන හේතු. එතකොට එහෙනම් මේ පුද්ගලයෙක් මෙලොවින් පරලොවට යන්නේ ආදාහනය කරනවා හොමුදානය කරනවානේ. නමුත් පරලොව යනවා කියන එකේ තේරුම අර එක්රැස් කරගත්තා වූ අනාගත ඵලයේ අනාගත මේ දැන් ඉතුරු කරපු හේතුවේ ඵලය නෙවෙයි. පව් හේතු වල පව් ඵලය, පවෙන් පරලොවකින් හතර අපාය. පින් හේතු වල පින් ඵලය, පිනෙන් පරලොවගස් කාම සුගතිය දිව්‍ය ලෝක හයව මනුස්ස ලෝකය. ධානයෙන් පරලෝකස් ධාන වර්ග දෙකයි රූපී අරූපී බඹතල. ඒ හේතු නිසා නෙවෙයිද සංසාරේ හමු වෙන්නේ. කාම රූප අරූප භවත්‍රේ සත්වය ඇවිදින්නේ එහෙනම් පව් හේතු, පින් හේතු, ධාන හේතු අනාගතයට තියෙන හින්දා නේද? මේ ඔක්කොම සිත පිරිසුදු වීම වෙනකොට සිත අපිරිසුදු වීම කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ ඔක්කොම ඇයි මම කියන්නේ? සහේතුකව මම කියන්නේ. කුමක්ද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ? බුදු සමය වචනයක් තියෙනවා. අවිද්‍යාව හේවත් මහා නොදන්නාකමක් තුල මිනිසුන් කුසල අකුසල කර්මයන් රැස් කරයි. පව් රැස් කරයි විතරක් නෙමෙයි කුසල අකුසල කර්මයන් රැස් කරයි. දැන් ඉතින් තියෙන තැන කියපුවම පිළිගන්න වෙනවා. අංගුත්තර නිකායේ තිබෙනවා පරිවංශන කියලා සූත්‍රයක්. ටික නිපාතේ හෝ චතුක්ක නිපාතේ වෙන්න පුළුවන්. තුනක් ටික නිපාතේ වෙන්න පුළුවන්. මොකද කාරණා තුනයි තියෙන්නේ. අවිද්‍යාගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ. යම් කිසි ස්ත්‍රයක් හෝ පුරුෂයෙක් මේ අවිද්‍යාව කියනා වූ මේ නොදන්නකම තුළ හිර වුණහම අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති. අනාගත ඵල උපදින්නට අපුඤ්ඤංචේ සංකාරං කියන්නේ පව් හේතු තියයිද? පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති. අනාගත ඵල උපදින්න පින් හේතු තියයිද? ආනිජ්ජංචේ සංකාරං අபிසංකරෝති. ධාන ලෝකවල උපදින්න හේතු තියයිද? ඒකට ධර්මයේ සඳහන් වෙන්නේ පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, අනිජ්ජාபிසංකාර කියලා. සිංහලට පරිවර්තනය කළොත් පව් හේතු, පින් හේතු, ධාන කුසල. හැබැයි බුදුන් වහන්සේ වදාරන අවිද්‍යාව තුළ. දැන් පවත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරා, ධානයත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක මමද මේ ලෝකෙට දේශනා කරලා තියෙන්නේ නෑ තථාගත බුදු පියාණන් වහන්සේ. අපි තේරුම් ගන්නව ඇරුණාම අපි හිතන විදිහේ අර්ථයක් දක්වලා හරියන්නේ නැහැ. හොඳයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළලා දේශනා කළේ මිනිස්සුන්ට අවිද්‍යාපත්‍ය සංඛාරාද? නෑ අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධය. එහෙනම් ඔබ ඉන්න අවිද්‍යාව තේරුම් ගත්තාම මේකෙන් මිදෙන්න තමයි බුදුදහම ඕන වෙන්නේ. එහෙනම් සත්‍ය සසර ඇවිදින්නේ අවිද්‍යාවක් තුළ නෙවෙයිද? දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම තුළ අවිද්‍යාව උදපාදි කියලා හැම දේශනා කරලා තියෙනවද? දැන් මට නම් හම්බෙලා තියෙන චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියලා. අන්න එහෙම අපි හිතන්න පුරුදු වෙන්න වෙනවා. එහෙනම් පළවෙනි පියවරේදී අපි මේ ජීවත් වෙන්න ගිහින් සිත කෙලෙසා ගත්තොත්
මුදල් නම් ලැබෙන්න පුළුවන්, කීර්ති නාම ලැබෙන්නත් පුළුවන්. නමුත් ජීවිතෙන් එහා පැත්තට ඒ අනාගතයට වග කියන්න වෙනවා. එතකොට මිනිස්සෙක් වෙලා ඉපදිලා මනුස්සකම නැති කරගත් එක නේද කරගන්න එක නේද මේ වැරදි කරන ඔක්කොම කරන්නේ. අන්න මේක තේරුම් ගැනීම වර්තමාන සමාජයේ තේරුම් ගත්ත අය වරදින් මිදීම සඳහා උදව් වෙනවා. ඔන්න බුදුහාමුදුරුවෝ සමාජයේ පළවෙනි පියවරට හදන හැටි. ඔය සූත්‍රයක් තියෙනවා මේ බාලපඬිත වගේ සූත්‍ර කීපයක් තියෙනවා ලස්සනට පැහැදිලි කරපු දේවල් නැත්නම් දේවදූත වගේ සූත්‍රවල කියන්න තියෙන දේවල් ඉස්සරහට මේ දේවදූත සූත්‍රයේ සඳහන් වෙන කාරණයක් තියෙනවා. දිව්‍ය ලෝක යන මිනිස්සු අඩු වෙනකොට ඇවිදින් බලනවලු මොකද කාරණේ කියලා. මිනිස් ලෝකෙට. උපමාව මේවා. බැලුවම මිනිස්සු පාපයට යොමු වෙලා වැඩි. එතකොට ඒ පාපේ ප්‍රතිඵලයක් වශයෙන් දිව්‍ය ලෝකෙ උපදින්නේ නැහැ, පිනේ ප්‍රතිඵලයක් වශයෙන් උපදින්නේ. ඒකට එහෙනම් පාපේ පැත්තෙන් අපායට යන වැඩි වෙන්නේ. දැන් මේ කාලේ මට හිතෙන්නේ දිව්‍ය ලෝක යන කට්ටිය හොඳටම අඩු ඇති. මේ කරන වැඩත් එක්ක ගත්තාම. ඉතින් හොඳ කියලා මූණවර පෙන්නුවට කරලා තියෙන අන්තිමට මොනවද? ඔය ප්‍රසිද්ධ එළි වෙන සේරම කාරණා ගත්තාම මූණවර හරි හොඳයි. බලපම ඇතුළත තිබිලා තියෙන්නේ කොතරම් අප්‍රසන්න ජාති විරෝධී, ආගම් විරෝධී, නීති විරෝධී වැඩද කියලා. ඒවා මම පුද්ගලයෙකුට චෝදනා එල්ල කරන්නේ යහපත් අයට අපේ උපහාරයේ ගෞරවය. නමුත් ඒ නිලයේම ගෞරවයේ කෙලසලා නේද තියෙන්නේ. මේ යුගයේ මේ දවස්වල නමක් දිනාගත්ත නීතිගරුක නිලධාරියෙක් කළ ප්‍රකාශයක් ඔබට මතකද? ඔවුන් පොලිස් නිලැඳුමේ ගෞරවයේ කෙලසුවා වුන් එල්ලාම අරන්න කියලා ඉල්ලනවා. මේ ඒකෙන්ම කෙනෙක් ඉල්ලන්නේ. ඒ හොඳ දෙයක් කළ නිසාද? කුණු ගෑවයි කි. ඇයි මෙහෙම කරන්නේ? අර බුදු සමයෙන් උගන්වන ලබන සිත කෙලෙසුනහම ඒකට Tamanට වග කියන්න සිදු වෙනවා කියන එක දන්නේ නැති අය. ඒ නිසා මීට වඩා මේ සමාජය සිත පිළිබඳව දැනුවත් කරන්න ඕන. දැන් මේ සිත කෙලසීම කියන වචනේ වෙනත් අර්ථයක් මම කිව්වොත් එහෙම මොනවැන්ද සිත කෙලෙසෙන්නේ? එතකොට මම කියනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ලෝභ කියනවා ඇලෙනවට, ද්වේෂ කියනවා තරහවට ගැටෙනවට, මෝහ කියනවා මුලාවට. ඒ මුලාව කියන වචනේ හුඟා පළල්. එහෙනම් සිත ජීවත් වෙන්න ගිහිල්ලා සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් පුරව ගන්නවා නම් ඒ මිනිස්සයා සැපතටපත් වෙන්නේ නැහනේ. සංකලිස්සන්ත කියන්නේ දුකටපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණාර්ථය කොහොමද තියෙන්නේ? ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය. ඛය කියන්නේ ඉවර කරගන්න ඕන කියන එක. ඒ ලෝභයේ ඉවර වීම, ද්වේෂයේ ඉවර වීම, මෝහයේ ඉවර වීමට තමයි සිත පිරිසුදු වීම හැවත් නිර්වාණය කියන්නේ. එහෙනම් ලෝභයේ රැස්වීම, ද්වේෂයේ රැස්වීම, මෝහයේ රැස්වීම කියන්නේ නිර්වාණයට සමීප වීමද, දුක් වැඩි දියුණු කර ගැනීමද? අන්න මිනිසා ජීවත් වෙන්න ගිහින් මේක දන්නේ නැති නිසා ආධ්‍යාත්මික පාරිශුද්ධිය තේරුම් ගන්න නැතුව ජීවිතේ බාහිර දේවල් වලට මුල් තැන දීලා දුකටපත් වෙනවා. තේරුම් ගන්න ඕන දේවල්. එතකොට තමයි ඔන්න ඔය පවට බය වෙනවා කියන එකේ තේරුම. තමන්ගේ අනාගතයට තමන් වග කියන්න ඕන කියන එක තේරුම් ගත්තාම පුද්ගලයෝ අර නීතිගරුක වෙලා, සමාජගරුක වෙලා එහෙම යම් මට්ටමකට වාරණයකට පැමිණෙනවා. නමුත් මේ අපිරිසිදුනා කියන වචනෙට මම වෙනත් අර්ථයක් යදුවොත් එහෙම ඔබට මීට වඩා ගැඹුරු අර්ථ ත්‍රිපිටකයේ තියෙනවා. මම පියවරෙන් පියවර මේ ගේන්නේ. ත්‍රිපිටකයේ තියෙනවා උපාදාන කියලා වචනයක්. මේක සාමාන්‍යයෙන් පාසල් පොතේ ඉඳන් අල්ලා ගැනීම හරි දැඩිව ගැනීම කියලා ඉගෙනගෙන ඇති. මට ඊට වඩා ගැඹුරු අර්ථයක් ඕන. එතකොට මට මෙහෙම තැනක් හමු වෙනවා. දැන් දෙකක් හම්බ වෙනවා. මම ඔබට මතක් කරන්නම්. සූත්‍ර දේශනා ගණනාවකම තියෙන ගාථා පාඨයක් තමයි උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ. සත්‍යයට ජාති මරණ දුක් ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න. දැක්කොත් අනුපාදා විමුච්ඡanti ඔබට උපාදානෙ මිදෙන්න පුළුවන් නම් ජාති මරණ වලින් දහස් වෙන්න පුළුවන්.
එනම් මේ උපාදානයේ වීම තුල පාපයත් උපාදානෙන් මිදීම තුල කුසලයක් දේශනා කරන ධමයක් වෙන්න බැරිද බුදුදහම? අපි ඒක අමතක කරලා පිනයි පවයි කියලා දෙකක් බෙදාන මේ කුසල අකුසල් කියලා කීවට තව හේතුවක් මම ඉදිරිපත් කරන්නම් ඔබට. මේ අතදි කරපු ධර්ම දේශනාවල මම ඔබට ඉදිරිපත් කරනවා සමාජයේ කුතුහල ශාලා කියලා සූත්‍රයක්. මේක කුතුහල ශාලාවට එන්නා විවිධ ආගමික නායකින්ට සවන් දීපු වච්චගොත්ත බමුණා බුදුන් වහන්සේට ඉදිරිපත් කරපු තර්කය. ඒක මම කීපවතාවක් කියලා තියෙනවා. අනිත් ආගමික ශාස්ත්‍රූ මෙතෙන්ට ඇවිදින් Tamanගේ ධහම පිළිගත්ත ගෝලයෝ මිය ගියාම උපන් තැන් කියලා යනවා උන්ගේ ඥාණයෙන්. ඔබ වහන්සේත් ಭಾರತයේ පිළිගත්ත නායකයෙක් ඔබ වහන්සේගේ ගෝලයෝ මිය ගියාම සමහර අය උපන් තැන් කියන්නේ නැහැ. දුක් නැති කරගත්ත ආශ්‍රවශය කරගත්ත කියන වරණ උපන් තැන් කියන්නේ නැහැ මට ගැටලුවක් කියලා. මේකට උත්තරයක් තියෙනවා. මේ බෞද්ධ සමාජයේ හැමෝම මේක පාඩම් කරගන්නවා නම් හොඳයි. මොකද දන්නවද? ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. තේරුම? වච්චගොත්ත බමුණ මම මේ උත්පත්ති පනවන්නේ දැන් අර එයාට උන්වහන්සේට චෝදනා කරන්නේ උපන්තැන් කියන්නේ නැහැ කියලානේ. මම උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන කෙනාට උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් ද අපාය යන්නේ පවේ උපාදානෙ නිසයි කියලා? කාමසුගතිය උපදින්නේ පිනේ උපාදානෙ නිසයි කියලා? ධාන බමලෝ උදුන්නේ ධානයේ උපාදානෙ නිසයි කියලා? බුදුසමයේ උපාදානෙන් මිදීම මුල් කොටගත් දහමක් කියලා? අපි පියවරෙන් පියවර ඉස්සරහට එන්න ඕන. හොඩිපතේ ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත අපි පාසල් ගියේ නැත්නම් අපේ මව්පියන්ගෙන් ලැබුණ සමාජයේ උපාදානය ගැන කතාවක් නැහැ. පව නරකයි පින හොඳයි. අපි එතන ඉන්නවා. නමුත් ත්‍රිපිටකයේ කියනකොට තේරෙනවා උපාදානයේ නරකයි උපාදානෙන් මිදීම හොඳයි. නොඅනුපාදානස්ස. උපාදානෙන් මිදුණ කෙනෙකුට සිත පිරිසිදු වීමක් සිද්ධ වෙනවා නැත්නම් සිතින් අර හමු වෙන කර්ම බීජ රැස් වීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි මේ උපාදාන සම්බන්ධයෙන් ගත් කල කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ආත්ම උපාදාන කියලා වචන කොටවල් තියෙනවා. ඔය ඔක්කොම පාඩම් කරන්න ඕනේ Tamanට තියෙන උපාදාන මොනවද බලන්න. අන්න මේ මොහතකින් උපාදානයක් වෙනවා, මොහතකින් උපාදානෙ නොවී ඉන්නත් පුළුවන්. මේකට මොහතයි පාවිච්චි කරන්න තියෙන්නේ. සිත මොහතකින් හටගෙන නැසෙනවා නම් මේ මොහත තුළ උපාදානෙ වෙන්නත් පුළුවන්, මොහත තුළ උපාදානෙ නොකර ගන්නත් පුළුවන්. අන්න පු탁ජන පුද්ගලයයි කියලා කියන්නේ මේ මොහොත තුල සසර මේ මොහොත විතරයි තියෙන නමුත් අනාගතයක් සකස් කරගන්නවා. මේ සමාජයට තව ගොඩාක් කල් යයි Taman මේ මොහොත තුල කරන ක්‍රියාකාරකම තුල යන්න සසරක් හදා ගන්නවා. ඒරොහම තියෙන සසරක යනවා නෙවෙයි කියලා තේරුම් ගන්න. මේ සසර කියන එක Taman කරන ක්‍රියාකාරකම් තුල හදා ගන්න එක. මොනවද සමාජයේ බුදුහාමුදුරුවෝ පහළ වෙනට හදාගෙන හිටියේ? ඔය කියන අසකරණාසයේ දිය කාවිච්ච කරපු පුද්ගලයෝ අකුසලයට නැත්තම් පවට පිනට ධානයට හුරු වෙලා පවෙන් පරලෝ යන හතර ආපාය අනාගතය හදාන හිටියා. පිනෙන් පරලෝ යන සප්තකාම ස්වර්ගය හදාන හිටියා. ධානෙන් පරලෝ යන බඹලෝ විශ්ස හදාන හිටියා. ඒක බුදුහාමුදුරුවෝ හදපුවාද? නෑ, ඒ වන විට සමාජයේ තිබුණ දේවල්. මේ සමාජයේ තිබුණ ටික දේශනා කරන්න බුදු වෙන්න ඕනේද? නෑ. මේ ඔක්කොගෙම තියෙනවා උපාදානේ නැමැති මුලාව. අන්න එහෙනම් උපාදානය තමයි සත්‍යයට අපාය සහ දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝකේ හදලා දෙන්නේ. උපාදානය තුළ තමයි සසර ඇවිදින සතෙක් ඉන්නේ. ඒ වචනේ සමහරවිට කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට බුදුරජාණන් වහන්සේ රවිත් මහරහතන් වහන්සේ සත්වයක් පුද්ගලයෙක් විදිහට පේනවා. නමුත් උන්වහන්සේලා ළඟ සත්ත්ව සංඥාව නැහැ දැන්. රහතන් වහන්සේ ළඟ සත්ත්ව කියන්නේ රහතන් වහන්සේලාට බුදුන්ට. සත්ත්ව නම් අපාය යනවා, දිව්‍ය ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවිතෙන් එහා පැත්තට කොහෙද වැඩම කළේ? සරියුත් මහරහතන් වහන්සේ ආර්ය පරපුර ජීවිතෙන් එහා පැත්තට කොහෙද වැඩම කළේ? අපාය ගියාද, දිව්‍ය ලෝක ගියාද, බ්‍රහ්ම ලෝක ගියාද?
ඒවට යන හේතු නැති බැවින් සත්පුද්ගල සංඥාවෙන් මිදුණා. එහෙනම් බුදු සමය තුළ තව අපට එහාට සුපිරි ගමනක් තියෙනවා. යන්න ගමනක් තියෙනවා. තේරුම් ගැනීමක් කරන්න තියෙනවා. ඒ නිසා අර මම කතා කරන්නේ එකට පූර්වලමාවිය සංවර්ධනය කියලා අද සිංහලෙන් පාවිච්චි කරන්නේ. පූර්වලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට කී දරුවෙක් අවුරුදු 12 13ම එතන ඉන්නේ නැහැ. දෙවෙනි අවුරුද්දේකට, තුන්වෙනි අවුරුද්දේ දෙකට, හතරවෙනි අවුරුද්දේ පන්තියෙන් පන්තියට ශිෂ්‍යත්වයේ දක්වා, සාමාන්‍ය පෙළ දක්වා, උසස් පෙළ දක්වා, උපාධිය දක්වා ඉහළට යනවා. අවබෝධය පුළුල් කරගන්නවා. අපේ බෞද්ධයෝ ඔක්කොම මොන්ටිසෝරියෙන් ඉන්නේ. ඉහළට යාමක් නැහැනේ. නෑ බෞද්ධයින්ටත් ගමනක් තියෙනවා ඉස්සරහට. දෙපා ගමනක් නැති වුණාට අවබෝධයෙන් චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි දක්වා ගමනක් තියෙනවා. කොහොමද ඒක හමු වෙන්නේ? බුදුවරු වැනි උතුමන්ට ඒ කරුණ පැහැදිලි කරන්න දන්න අයට සවන් දීම තුළ ඔබේ අවබෝධය පළල් වෙනවා. ඒ අවබෝධය පළල් වීම තුළ ඔබ ළඟ සිදුවෙන වරදකට ප්‍රමාදය කියලා කියනවා. දැන් ඔය ඔබ කතා කරන ප්‍රමාදේ නෙවෙයි මම කිව්වේ. ඔබ නම් ඔන්න කියන්නකෝ දැන් පාසල් යමින් ඉන්නවා. එතකොට ගිහින් පොත අස්සම් කරන්න ඕන. විදුහල්පතිතුමාගේ මේසෙ උඩ තමයි පොත තියෙන්නේ. දැන් විදුහල්තුමා රවානේ ඉන්නවා. මොකද 8යි කාලට ගිහින් තියෙන්නේ. අරට ඉස්සල්ලා යන්න ඕනේ. දැන් ප්‍රමාද වෙලානේ. රතු ඉරත් ගහලා. දඬුවම් හම්බ වෙනවා. 8යි කාලට බස් නැවතුම් වලට බස් රථේ එනවා හෝල් එකට. 8යි 16ට හෝ 17ට આવුත් බස් එක ගිහින් ඔබ ප්‍රමාද වෙලා. අර පාලි පාඨයේ ප්‍රමාද කියන අර්ථය අපි සිංහලට සරලව යොදාගත්ත තැන ඔය පෙන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සසරේ ප්‍රමාදය කියන්නේ ওই වගේ ප්‍රමාදයකට නෙමෙයි. මම නම් දකිනවා අපායේ යාමත් සසරේ ප්‍රමාදයක්, දිව්‍ය ලෝකේ යාමත් සසරේ ප්‍රමාදයක්, මිනිසුන් වශයෙන් ඉපදීමත් සසරේ ප්‍රමාදයක්, බඹලෝ යාමත් සසරේ ප්‍රමාදයක්. මේ ප්‍රමාදයේ පන්ති විතරයි වෙනස්කම්. දැන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වල තියෙනවද පමාදෝ මච්චුනෝ පදං මිසක් මේ අපමාදෝ මච්චුනෝ පදං කියලා? එහෙම තියෙනවද මොකක් හරි? පමා වුණොත් මරණයටපත් වෙනවරම පමාදෝ අමත පදං කියලා තියෙනවද? නැහැ. අමත පදයක් නැත්තම් නිවෙන මගක් බුදුන් වහන්සේ දේශනා කළේ. ඒ සඳහා අපි අප්‍රමාදේ පාවිච්චි කරන්න වෙනවා. ඉපදී නැසෙන මොහොතකින් සිත තුළ නම් ප්‍රමාද වෙන්නේ, ඉපදී නැසෙන මොහොත තුළ සිතින් අප්‍රමාද වෙන්නත් අපට ඉගෙන ගන්න වෙනවා. ඔන්න ඔහොමයි මේ බුදු සමයේ මොහතක පොත නැසෙන තැන දක්වා ගෙනත් පෙන්වන්නේ. ඔබ රසාති වෙනවද මෙන්න මේ ගාථාව? අනුපුබ්බේන මේදාවී තෝකතෝකං කනේ කනේ. කම්මා රෝව රජතස්සේව නිද්දමේ මලාත්තනෝ. හරි ලස්සන උදාහරණයක්. අපි ගමුකෝ කම්මාරෝ කම්කරුවා රජතස්සේව රිදී සුද්ධ කරලා ආභරණ හදන්න ගන්න කියලා. රිදී තේරෙන්නේ නැත්නම් ඔබට යකඩයක් ගත්තත් කමක් නැහැ. අපිට මේ රිදී කෑල්ලක් හොර රත්තරන් කෑල්ලක් හොර නැත්නම් යකඩ කෑල්ලක් හමු වුණාම ඒක උපකරණයක් හදන්න උනන රත් කරලා තලතලා ටිකෙන් ටික මලකඩ අයින් කරලා හොඳ ටික තේරුම් ගන්න. ඉතුරු කර ගන්න ඕනේ. ඒකෙන් තමයි උපකරණය හැදෙන්නේ. කොහොමද ඒක කරනවයි පෙන්නන්නේ? තෝකං කනේ කනේ. ටික සනයක් පාසා. අර සනේ වර්තමාන අරමුණ වෙන්න බැරිද? අරමුණක් පාසාම සිත පිරිසුදු කරගන්න පැත්තට හැරෙන්න කියලා බුදුහාමුදුරුවෝ අදාරලා තිබෙනවා. බුදුබණ තේරෙන්නේ නැති අරමුණක් පාසා හිත කෙලස ගනිමින් යනවා. ඉතින් අපිට ගැළපෙන තේමාව චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සන්ති නෙවෙයිද? පෘථග්ජන සමාජයට ගැළපෙන ප්‍රේමාව තමයි චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සන්ති. සිත කෙලසා ගැනීමෙන් දුකටපත් වෙමින් ඉන්නවා. නමුත් බුදුමග කියලා කියන්නේ චිත්තෝදානා විසුද්ධියන්ති. සිත කෙලසා ගන්න එක වළක්වාගෙන ඊට පස්සේ මිදෙන්න ඕනේ. එතකොට දුකටපත් වීමට දුකෙන් මිදෙන්න වෙන දක්වා. එහෙනම් බුදු සමයේ සම්පූර්ණයෙන්ම ජීවත් වීම මුල් කොටගෙන සිත අපිරිසුදු වීමෙන් වළක්වා සිත පිරිසුදු කර ගැනීම මුල් කොටගත් ප්‍රතිපදාවක්. එහෙනම් අපට අප පිළිබඳව අවබෝධයක් නේද මේ සූත්‍රවල පෙන්වන්නේ?
සූත්‍ර කියලා 아무තෙන් ගංගාව ගැන හඳ ගැන ඉර ගැන තියලා තියෙන එකක් නෙමෙයි පෙන්වන්නේ. සම්පූර්ණයෙන් මේ උපමා විතරයි ඔක්කොම. ඒ හැම එකෙන්ම පෙන්වන්නේ අපි ළඟ සිදුවෙනා වූ වරද ඒන් නිදහස් වෙන ආකාරය. එහෙනම් අපිට වර්ධින ආකාරයට නමක් තියන්නත් ඕන, නිවැරදි කරගන්න ආකාරයට නමක් තියන්නත් ඕන. නමක් තියනවා කියන්නේ මම හදලා නමක් තියනව නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන නම් ටික පැහැදිලි කරන්න ඕන. මේ ඔබට තේරෙන භාෂාවෙන් මෙහෙම කියන්නම් මම. ඔබ කිසියම් කෙනෙක් සමග අමනාපයක් ඇති කරගන්නවා. ඔබ ගෙදර යන්නේ ඔහු අතෑරලා දාලාද? වෙලාවක් ආවම ඔහුට එකට එක කරන්න කියන්න හිතලාද? සාමාන්‍ය සමාජයේ. මේකට කියන්නේ බැන්නොත් බනිනවා, ගැහුවොත් ගහනවා. ප්‍රතික්‍රියා දක්වන අදහසින් තමයි ඔබ යන්නේ. දැන් ඔබ සිද්ධිය ඉවර කරලාද ගියේ? පස්සේ ගන්න තියලාද ගියේ? අන්න එහෙම අපට නොදැනෙන්න පස්සේ ගන්න අපි තියෙනවා. පස්සේ ගන්න තිබ්බොත් හෙට දකින්නකොට නැවත උපදිනව නෙවෙයිද? තියපු නිසා නෙවෙයිද නැවත ඉපදුනේ? බුදු සමයේ නැවත උපදින්න දේශනා කරපු ධර්මයක්ද? නැවත උපත නැති කරන්න දේශනා කරපු ධර්මයක්ද? එහෙනම් නැවත උපතට හේතු තියලා කාටද පුළුවන් නැවත උපත නැති කරන්න? මේ උපාදානය තුළ මොකද මිනිස්සු කරන්නේ? නැවත උපතට හේතු තියෙන එක. ඇහුවොත් කියන්නේ නැවත උපතට හේතු නැති කරන පාරේ යනවායි කියලා. ඔය නැවත උපත කියන එක මෞකසෙන් බිහිවීම කියන එක දක්වාම ගන්න එපා. uppannam කාමවිතක්කං uppannam ව්‍යාපාදවිතක්කං කියන්නේ මොකද්ද? හිතේ හටගන්න තරහ උපදිනවට uppannam කියනවා. ආසාවන් උපදිනවට uppannam කියන්නේ හිතේ හට ගැනීමට මේ uppannam කියන්නේ. uppannam වරදක් නැහැ, ජීවිත අවසානයේ දක්වා තියෙන්න වෙනවා. නමුත් පුනබ්බව කියන්නේ තිබ්බහම නැවත හට ගන්නවා. මෙලොව වශයෙන්ුත් නැවත හට ගන්නවා. එතකොට ප්‍රවෘත්ති විපාක කියනවා. ශරීරය අතහැරුණාට පරලොව වශයෙන්ුත් හට ගන්නවා. එතකොට ප්‍රතිසන්දි විපාක කියනවා. එහෙනම් ඔබට තේරෙනවද නැවත උපතට හේතු තියලාම කවදාවත් නැවත උපත නැති කරන්න බෑ. බුදු සමයේ නැවත උපතට හේතු නැති කරන විදිහක් දේශනා කරලා තියෙනවායි කියලා. ඒක සම්බන්ධ කරන්න ඕන රන්කරුවා රිදෙහි මල මොහොතින් මොහොත සනයස්සනයක් පාසා අරිනවා වගේ මේ මොහොත නැමැති අවස්ථාවට මේ මොහොතේ ක්ෂණය ඔබට ලැබෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතෙන්. ඒ මොහොත පාවිච්චි කරන්න ඕන. මේ මොහොතේ සිදුවෙන දෙයට සිහි කල්පනා යොදන්න බැරිකමට කියනවා පමාව හේවත් සිහිය නැතිකම කියලා. එහෙනම් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේවල් පිළිබඳ අවබෝධයක් නැති සමාජයට උපාධියක් පිරිනමලා තියෙන්නේ. ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒ උපාධි පදම පාඨයේ මෙහෙමයි තියෙන්නේ. සබ්බේ පෘතුග්ජනා උම්මත්තකා. සරල තේරෙන සිංහලට කල්පනා කිව්වොත් එහෙම පෘථග්ජන කියන ඔක්කොම පිස්සෝ. ඔය පිස්සුව තමයි මේ පෙන්වන්නේ. සබ්බේ ඉතුරු නෑ ආයේ. උගත් නූගත් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සේරම උමතුවකින්. එන සසරේ ප්‍රමාදයේ ගැලුණ අය. හැබැයි බුදු සමයේ තියෙන්නේ අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදෝ අමතපදං. ඒ ප්‍රමාදය සහ අප්‍රමාදයේ වර්තමාන අරමුණ තුල තේරුම් ගන්න ඕන. වර්තමාන අරමුණ තුල ප්‍රමාදයේ තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් ඊට පස්සේ අප්‍රමාද නොවි ඉන්න උත්සාහ කරන්න ඕන. ප්‍රමාද වෙන්න තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ ඉන්න ඕනෑම ආගමයකට ඕනෑම මිනිස්සෙකුට ප්‍රමාද වීම ස්වභාවයෙන්ම හුරු වෙනවා. නමුත් බුදුවරුන්ගේ ඉගැන්වීමකින් තොරව අප්‍රමාදය ආරම්භ කරන්න බෑ. දැන් මේ අගට එනකොට ටිකක් ධර්මදේශනාවක් ඕන එකක් ගැඹුරුයි. අපි යවුණා ටික ඔබ ගෙනත් තියෙන්නේ. අග ටික තේරුනේ නැතත් කමක් නැහැ. නමුත් වෙන්න ඕන කාරණයක් නිම කරලා අවසන් කරන එක දේශකින් වහන්සේ කෙනෙකුගේ හැකියාවක්. මිනිසුන් අතරමං කරලා බණ ඉවර කරන්න හොඳ නැහැ. බුදු සමයේ හැම එකම පෙළක් තියෙනවා අන්තිමට. ඒ පෙළ අපට ගැඹුරු තේරෙන අයට හුඟක් විස්තර කරනවා අපි අන්තිම කාලේ. නොතේරෙන අයට අඩුවෙන් විස්තර කරනු ලබනවා. දැන් මේ චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වෙන එකට වෙන නම් පාවිච්චි කරන්න බැරිද අපිට? මං කා එකක් උපාදානයි. තව වෙන පදවල තියෙනවා ත්‍රිපිටකයේ. මේ හේතු ඉතුරු වෙන එකට අපි කියමුකෝ පින් සිද්ධ වෙනවා, පව් සිද්ධ වෙනවා, ධානා කුසල් සිද්ධ වෙනවායි කියලා.
තුනම සිද්ධ වෙන්නේ උපාදානය තුළ. තුනම සිද්ධ වෙන්නේ උපාදානය තුළ නම් ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. අල්ලා ගැනීම කියන නම පද පාවිච්චි කරලා පාලියෙන් තියෙන පාඩයක් මම ඔබට කියන්නද? උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණනි උපාදානයෙන් තැවුල දේශනා කරමි. උපාදානෙන් මිදීමෙන් නැතැවුල දේශනා කරමි. තව එහාට වචනයක් ගන්නවා. මේ උපාදානය වෙන්නේ මමත්වයෙන් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. ඒක පාලියෙන් තියෙන්නේ කොහොමද? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. යම් අරමුණක් මමත්වයෙන් ගත්තොත් අවසන් වෙන්නේ හේතු ඉතිරි වෙනාට කියනවා බද්දෝ මාරස්ස. මමත්වෙන් ගන්නෙ නැත්නම් මායයෙන් මිදෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. දැන් මේ පෘථග්ජන කියන සමාජයේ පව තුල මඤ්ඤමානේ, පින තුල මඤ්ඤමානේ, ධානය තුල මඤ්ඤමානේ හේවත් මායයට බැඳෙන පාරක නේද යන්නේ? ඔවුන් කාටවත් කියන්න පුළුවන් ද අප්‍රමාද වූවෝ කියලා? අමඤ්ඤමානෝ මමත්වෙන් ගන්නෙ නැත්නම් මායයට බැඳෙන්නේ නැහැ. මේ මාරපදේ යොදලා තියෙන මොකටද එහෙමනම්? සසර උපතට හේතු ඉතිරි වෙනවට මාර කියලා යොදලා තියෙන්නේ. උපාදානය වෙනවට. එහෙනම් අපි අතින්ම මේ කටයුත්ත කරන්න ගියාපම අපට නොදැනෙන්නට අනාගත ඵලයක් උපදිනට හේතුවක් ඉතුරු වෙන බැවින් අපට සසර ගමනක් තියෙනවා. කවුරු හරි කියන්නකො මට සසර ගමනට උපත හේතු තියලා සසර ගමන නිවා කරන්න පුළුවන්ද කියලා. සසර ගමනට හේතු තැබීමෙන් සසර ගමන නිවා වෙනවද? නෑ, ගමන හැරි හැරි යනවා. සාගරයට රුවල් නැවක් දැම්මොත් එහෙම වම් පැත්තට හුලං හැමුවොත් වම් පැත්තෙන් ඒ පැත්තට හැරිලා යනවා. දකුණු පැත්තට හැරුවොත් දකුණු පැත්තට හැරිලා යනවා. තල්ලු වුණොත් ඉස්සරහට යනවා. හුලං හමන පැත්තට යනවා නෙමෙයි රුවලේ උදව් වෙන්නේ. ඒ වගේ මේ සත්‍යයට බුදුහාමුදුරුවෝ පහළ වුණා තාක්කල් පුළුවන්කමක් තියෙන්නේ පව් පැත්තට හැරිලා අපාය යන්න, පින් පැත්ත හැරිලා කාමසුගතිය උපදින්න, ධාන පැත්තට හැරිලා බඹලෝ යන්න. ඒක භව ගමන ඇරුණාම භව නිරෝධගාමී නෙමෙයි. මිනිසෙක් වශයෙන් උපතලදා මෙන්න මේ ක්‍රියාදාමයේ තේරුම් අරගෙන භව නිරෝධගාමීත් එක්ක අවශ්‍යතාවය මේක නිමාවක් නැහැ කවදාවත්. වෙනත් ශාස්ත්‍රවේකට මේක කියලා දෙන්නත් බෑ. ලෝකේ තියෙන ආගම් වල පොත්පත් හුඟක් මම කියවලා තියෙනවා මේ සිතේ මොහතක හට ගැනීම නැසීම මුල් කොටගෙන දේශනා කරපු දහමක් ලෝකේ ආගම් පොත්වල නැහැ. බුදු සමය අරුණාම බුදු සමයේත් ඒක පැහැදිලි නෑ. ඉස්කෝල පොතේ, දහම් පාසල් පොතේ, පිරියම් පොතේ මම ඉගෙන ගත්තේ වනේවා. ඒ ඉගෙන ගත්තේ මට මේ බණ කියන්න බෑ. ඒ නිසා තමයි ත්‍රිපිටකේ වෙන අනුතෙන් කියවලා තේරුම් අරගෙන ඒක තියෙන ගැඹුරු දේවල් කියන්නේ. මොකද්ද මේ තරම් මේවා පැහැදිලි කරන්න හේතුව? මිනිසා දුකටපත් වන්නේ ඔහුගේ වරදින් බැවින් ඒන් දුකින් මුදවා ගැනීමට මිනිසාට කරුණ ඉදිරිපත් කිරීම ධර්ම දේශනාවයි බුදු සමය. ඔහු නොදන්නකම නිසා දුකටපත් වෙනවා නම් ඊන් ගලවා ගැනීමට බුදුන් වහන්සේ කරුණ පැහැදිලි කරනවා. ඉතින් ඒක නෙමෙයිද මහා කරුණාව කියන්නේ? අප්‍රමිතම අප්‍රමාණ මහා කරුණාවක් කියලානේ පෙන්නන්නේ. ප්‍රමාද වූ මිනිසා ප්‍රමාදයෙන් ගලවා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ 35 වසරේ සිට 80 දක්වා කාලය තුල කරපු එකම කටයුත්ත. වෙන මොකක්වත්ම කරලා නැහැ. ඒ උන්වහන්සේ වැඩ ඉන්න කාලේ අපට සවන් දෙන්න බැරි වුණා. නමුත් අපේ සංඝ පරපුර මේවා පරිස්සම් කරගෙන කටපාඩමින් සහ අනතුරුව ග්‍රන්ථාරූඪ කරලා ගෙනත් තියෙනවා. ඒ මල් පොකුරේ මේ දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කුද්දක කියන ග්‍රන්ථ සමූහයේ තිබෙනා වූ ධර්ම දේශනා ටිකට තමයි මේ මල් පොකුර කියලා මම කියන්නේ. මල් සුවඳ විඳින්න නැතුව අනාගත බුදුහාමුදුරුවෝ මල් පොකුරක් හදපම ඒකේ සුවඳ විඳින්න හිතාන ඉන්න අය නැද්ද? අනාගත ගෞතමේ අනාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන එක තමයි මල් පොකුර. ඒක සුවඳ විඳින්න බලාන නෙමෙයිද බෞද්ධයෝ ඔසෙනෙක් ඉන්නේ මැරිලා නිවන් දකින්න ඕන අනාගත බුදුහාමරංග දාත නිවන් දකින්න. ඇයි මේ මල් පොකුර පර වෙලාද? නෑ, පර වෙලා නෑ. හැබැයි සුවඳ මතු කරගන්න තේරෙන්නේ නෑ. ඒ මල් සුවඳ වෙනුවට අර බාහිර හැදිච්ච මල් තමයි මහලුකුවට අරන් පූජා කරන එක ලොකු වැඩක් කියලා හිතන් ඉන්නේ.
එහෙනම් මේ මල් කිව්වේ සදහම් වලට කියලා තේරුම් ගන්න. ඔය ඕනෑම සූත්‍රයක මේ මල් තියෙනවා. අපට ඒක තේරෙනවා. ඔය 10000ක් 80000ක් 20000ක් සූත්‍ර ඕන නැහැ. උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. අර පස්වගත උසන් ওই ගමන හුඟක් ආපු අය වැඩිපුර අවබෝධ කරන්න කරුණු කියන්න ඕන උනේ නැහැ. ඒ නිසා අනත්ත ලක්කන කියන මල් පොකුරේ ඔක්කොම මල් ටික තිබුණා යාට. තේරුම් ගන්න අවශ්‍යයි. අනත්ත ලක්කන සූත්‍රය අසා පස්වගත උස රහත් වුණා කියලා කියන්නේ. එහෙනම් මල් ටික තිබිලා තියෙනවානේ. ඒ සූත්‍රයේ පොතේ තිබෙනවා නම් පොතේ නම් තියෙන අකුරු විතරයි තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ සූත්‍රයේ මේ මල් තියෙන්න බැරිද? අප්‍රමාදේ සහ ප්‍රමාද කියන වචන දෙකේ මේ මල් ඔක්කොම තියෙනවා. චිත්ත සංකේසා භික්ඛවේ සත්තා සංකේසං චිත්තෝ සාදා විසෝදාන අවිසුද්ධාන්ති කියන එකේ මේ මල් ඔක්කොම තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ ජීවන ප්‍රතිපදාව මේකේ තියෙනවා. සමාජයට ධර්ම දේශනා කිරීම මම මේකට මට විතරක් අදාළ වචනයක් පාවිච්චි කරලා තිනවා. මම දැක්කේ නෑ කවුරුත් එක්ක කතා කරනවා. කතා කරාට කමක් නෑ මට අයිති නෑ. ද්විත්ත ධම්ම පරයය. ත්‍රිපිටක සූත්‍ර දේශනා ඔක්කොම ද්විත්ත ධම්ම පරයයක්. හෙවත් ධර්ම පරයයන් දෙකක්. ඕනෑම සූත්‍රයක තියෙන එක තමයි. පළවෙනි එක මිනිසා නොදන්නකම නිසා දුකටපත් වෙන හැටි. මුලින් කියලා දෙන්නේ ඒක තමයි. අර මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමාරස්ස කිව්වත් ඒක තමයි තියෙන්නේ. උපාදීයමානෝකෝ බික්ඛු බද්දෝමාරස්ස කිව්වත් ඒක තමයි තියෙන්නේ. චිත්ත සංකලේසා බික්ඛවේ සත්තා සංකලිස්සන්ති කිව්වත් ඒක තමයි තියෙන්නේ. අනිත් පදේ අනිත් පැත්ත. චිත්තෝ දානාව සුද්ධාන්ති. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. අර ධම්මපරයයන් දෙකයි තියෙන්නේ සූත්‍රවල ඔක්කොගේම. මිනිසාට වරදින හැටි ඒක පමාව කියලා පෙන්නනවා. එයින් නිදහස් වෙන්න ඔබ පෞද්ගලිකව අනුගමනීය ක්‍රියා මාර්ගයකට යා යුතුයි බණ තේරෙනවා කියලා කියනවා. තේරුම් ගත්තාම මේ පාරේ යන්න වෙනවා. අන්න එහෙම Taman විසින් අනුගමනය කළ යුතු සජීවී දහමක් මේකෙත් පවතින්නේ. එහෙනම් මේක සිදු වෙන්නේ කොතනද කියලා බලන්න. ඔබට පුද්ගලයෙක් වශයෙන් බලලම කොතෙරින් ගන්න බෑ. ඔබට අරමුණක් තුල බලලා පුරුදු වෙන්න වෙනවා. ඇසෙන් උපදින, කනෙන් උපදින, නාසයෙන් උපදින, දිවෙන් උපදින, කයෙන් උපදින අරමුණක් තුල මේක බලන්න පුරුදු වෙන්න වෙනවා. අරමුණක් තුල හේතු ඉතුරු වෙනවා. අරමුණක් තුලම හේතු ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන්. මේ හේතු ඉතුරු වෙනාට ත්‍රිපිටකය කියලා හිතන නම මොකද්ද? අරමුණට එන දේ මිනිස්සු ගන්නවලු වචනේ පාවිච්චි කළේ නැති වුණාට ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. අරමුණට ආපු දෙයට තමයි ඒතං කියන්නේ. රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, පවද, පිනද, ධානයේද ඕන එකක් ඒතං. ඒක අල්ලා ගන්නවට කියනවා ඒතං මම, ඒ මගේ. ඒතෝ අහං අස්මින් ඒ මම මගේ. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. මේ අරමුණ තුළට ආපු දේ තුළ තමයි මගේ මම මගේ ආත්ම කියන මුලාව තියෙන්නේ. ඕකට තමයි බද්දෝමාරස්ස කියන්නේ. අර මඤ්ඤමානෝ කියන්නේත් ඒකනේ. එහෙනම් අරමුණක් මමත්වයෙන් ගැනීමෙන් සසරට බැඳේ. එහෙනම් පව් මමත්වයෙන් ගැනීම නිසා නෙමෙයිද සසරට බැඳෙන්නේ? පින් හොඳ වුණත් මමත්වයෙන් ගැනීම නිසා නෙමෙයිද සසරට බැඳෙන්නේ? ධාන ලෞකික පැත්ත මමත්වයෙන් ගැනීම නිසා නෙමෙයිද සසරට බැඳෙන්නේ? මේ තුන් ලෝක ගමනේදී මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමා රස ඔක්කොටම වළංගුයි. පෞකාරයටත් වළංගුයි, පින්කාරයටත් වළංගුයි, ධානලාභියටත් වළංගුයි, ලෞකික ධානලාභයටත්. ඒකක්වත් බුද්ධ වචන නෙමෙයි. බුද්ධ මාර්ගය නෙමෙයි. බුද්ධ මාර්ගය අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අරක මාර්ගයේ මාර්ගය. මාරපාර බුද්ධ පාර කියලා මේ දෙකට බෙදන්න පුළුවන් අපිට. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමා රසක මාර්ගයේ පාර. එම් බණ තේරෙන අය මාර්ගයේ පාර නෙමෙයිද යන්නේ? ඒකනේ බණක් ඕනකමක් තියෙන්නේ. බණ තේරුම් ගත්තාම මාර මුත්තෝ පාපිමතෝ මාරයාගෙන් මිදෙන්න පුළුවන්. වෙන ක්‍රමයක් තියෙනවා කියලා හිතනවාද? අර ඒතන් මම කියපු පදේ ත්‍රිපිටකේ එහෙම තිබුණාට අපි ඔතන ඕක ඉගෙන ගන්නෙ නෑනේ එහෙම. අපි ඉගෙන ගන්න සාමාන්‍යයෙන් ඉතින් පොන්චි කාලේ ඉගෙන ගන්නවා මේ බහුකුසින් බිහිවන පුද්ගලයා ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන එයාට තමයි මම කියන්නේ. ඒක හරි ලෞකිකයට.
එදිනදා ජීවත් වෙන්න. මගේ අම්මා, මගේ තාත්තා, මම ගුරුවරයෙක්, මම ඉෂ්ටකාරයෙක් කියලා කියන්නේ તો වාචික කරන්න පුළුවන් වචන. නමුත් මේ දුකටපත් වෙන මම ඔය කය නෙවෙයි. කොතනද මම මේක තියෙන බව පෙන්වන්නේ? අර පඨම සහ ဒုတိ අසුතවන්ත සූත්‍රවල පෙන්නනවානේ කය නම් අවුරුදු 60ක් 70ක් තියෙන්න පුළුවනි. නමුත් සිත උදේ උපන් සිත දවල්ට නෑ එකක් උපදිලා නැසෙනකොට අනිකක්ම උපදිනවයි කියලා. අනතුරු මොකද්ද වදාරන්නේ? සිතයයි කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද මනෝමයයි කියනු ලැබේද ඒකට එන දේ මම කොට ගන්න එක මිනිස්සු අතින් සිදුවෙන වැරැද්දක්. එහෙනම් මම කොට ගැනීම කීයක් තියෙන්න පුළුවන්? අරමුණෙන් අරමුණට එන එකනේ මම කොට ගන්නවා ඇත්තේ. මම ඉන්න ඕන අවුරුදු 60ක් 70ක් තුල නෙමෙයි අරමුණක් තුල ඉන්නේ. එහෙනම් මමත්වයෙන් ගැනීම මායයට අයිති වැඩක් නෙවෙයිද? මමත්වයෙන් ගැනීම අකුසල නැත්නම් සිත කෙලසෙන පාර නෙවෙයිද? අන්න චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලේශාති තෙන් දෙනකන් එන්න වෙනවා. මමත්වයෙන් ගැනීමෙන් සිත කෙලෙසේ. සසර බැඳීමට හේතු ඉතුරු වේ. සංයෝජනේ වේ. ඒකට ප්‍රමාදය කියලා කියනවා. ඔන්න එකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ අප්‍රමාදේවත් භාවනාව දේශනා කරනවා. අරමුණු තුල නම් ප්‍රමාද වෙන්නේ අරමුණු තුල නෙවෙයිද අප්‍රමාද වෙන්න ඕන. අරමුණු තුල නම් ප්‍රමාදේ මධ්‍යස්ථානයේ අරමුණු තුල නෙවෙයිද භාවනා මධ්‍යස්ථානයේ පිහිටන්න ඕන. අරමුණු තුල භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන අය කී දෙනෙක් මේ රටේ ඉන්නවද? මට නම් වචනෙට අර්ථයකුත් තියෙනවා. ඒක සෙන්ටර් කියන එකේ තේරුම මධ්‍යස්ථානයේ කියන එකනේ. විහාරස්ථානයේ ගම මැද නම් තියෙන එක තමයි විහාරයේ මධ්‍යස්ථානයේ මැද තියෙන තැන. හොඳ ඔබේ ජීවිතේ මැද තියෙන තැන කොතනද? අවුරුදු 80ක් ජීවත් වුණත් 40 මැද කියලා කියන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. මම මෙහෙමයි ගන්නෙ. අතීතේ එක පැත්තක්. අනාගතේ තව පැත්තක්. මේ දෙකට අයිති නැති තැනක් තියෙනවා. ඒක තමයි මධ්‍යස්ථානය. මධ්‍යස්ථ අතීතයටත් අයිති නැති ඒක අතීතයට අයිති නැති ගියව ගත වෙලා ඉවරයි ගන්න බෑ. අනාගතේ ඇවිදින්නේ නැහැ. දැන් තියෙනව නෙමෙයි නමුත් හටගන්න නැසෙන මොහොතක්. ඒක මධ්‍යස්ථානේ නෙමෙයිද? ඇසට රූපය හමු වීමේදී, කනට ශබ්දය හමු වීමේදී, නාසයට ගඳ සුවඳ හමු වීමේදී දිවට හමු ඒ තමයි මධ්‍යස්ථානය. මේ මධ්‍යස්ථානයේ හටගෙන නැසෙනවා නම් මොහොතකින් ඒ හටගෙන නැසීමේදී අල්ලාගෙන නැසීමයි අල්ලාගන්නේ නැතුව නැසීමයි කියලා දෙකක් පාවිච්චි කරන්න බැරිද? බුදුරජාණන් වහන්සේ පහළ වුණු සමාජයේ මේ අල්ලාගෙන නැසීම නැමැති ප්‍රමාදය තමයි ඔක්කොම ජීවත් වුනේ පවපින ධානය ඔස්සේ. බුදුරජාණන් වහන්සේගේ සුපිරි හොඳ විශේෂ හොයා ගැනීම තමයි මේ මොහොත අල්ලා නොගෙන නැසෙන්න ආරණ එක. ඒ පාලියෙන් එහෙම නැද්ද? තියෙනවා. අනුපාදා පරිත්තස්සනංච. උපාදා පරිත්තස්සනංච ඕබික්කවේ දේසිස්සාමි මානනි අල්ලා ගැනීම තුළ ඔබට තැවිලාමු වෙනවයි කියලා දේශනා කරනවා. අල්ලා ගන්නේ නැත්නම් ඔබ තැවුලෙන් මිදෙනවා. දැන් ඔබට තේරුණාද මේ මිනිසා ළමා කාලේ පටන් මහලු කාලේ දක්වා අල්ලා ගැනීම නැමැති මේ වැරැද්ද නිසා දුකටපත් වෙන අය කියලා? මේ සමාජයේ පෘථග්ජනයි ජීවත් වෙන මාර්ගයට කියන්නේ චිත්ත සංකේසා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියලා. හිත කෙලසා ගන්න පාරේ යන්නේ කියලා. ඔක තව සුරාවට සූදු දුරාචාරයට ගියාම දෙගුණ තෙගුණ කරගන්නවා. එහෙමයි ඒක වැඩි වෙන්නේ. දෙගුණ තෙගුණ කරගන්නවා ගොඩ එන්න බැරි විදිහට. නීතියනොත් ගොඩ එන්න හම් වෙන්නේ පරලෝකගමනේ අපායනොත් ගොඩ වෙන්න හම් කොහොමද බැරි වෙනවා. ලබාගත් ජීවිතයේ අවසානයේදී ඒවට යන්නේ නැති වෙන්න මේ ජීවිතේම යොදා ගන්න ආකාරයක් නේද බුදු සමය උගන්වලා තිබෙන්නේ. එහෙනම් මේ මොහොත හේතු ඉතුරු කරලා අවසන් කරනවද හේතු ඉතුරු නොකර අවසන් කරනවද මෙච්චරයි ඉගෙන ගන්න ඕන. අන්තිම විග්‍රහයට එනකොට මේ මොහොත අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කරලා අවසන් කරනවද මේ මොහොත තෝකතෝකං කනේ කනේ ශණයක් ශණයක් පාස අනාගත ඵලයක් උපදින්න නැති විදිහට හේතු ඉතුරු නොවි අවසන් කරනවද? බුදුරජාණන් වහන්සේගේ යෝජනාව හේතු ඉතුරු නොකර අවසන් කරන්න. තේරෙන්නේ නැති අයගේ වැඩේ පව් හේතු හෝ පින් හේතු හෝ ධාන හේතු ඉතුරු කරලා අවසන් කරන එක. ඉතින් පව් හේතු ඉතුරු කරත් භවගාමී භව දුගතියට කාම දුගතියට පින් හේතු ඉතුරු කරොත් කාම සුගතියට ධාන හේතු කරොත් කාම ධාන බඹලවට. මේ හේතුඵල ධර්මයක් නේ බුදු සමය කියන්නේ. ඒ හේතුඵල ධර්මයේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය නෑ ඒක හේතුඵල. හැබැයි බුදුදහමේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධයක් දේශනා කරන්නේ. හොඳයි පව් හේතු නැත්තම් මරණයෙන් එහා පැත්තට අපායක් තියේද යන්න?
පින් හේතු නැත්තම් උපදින්න දිව්‍ය ලෝකයක් හෝ කාම ලෝකයක් තියෙයිද? ධාන හේතු නැත්තම් යන්න බඹලොවක් තියෙයිද? දැන් සුපිරි සත්‍යයකට ඇවිල්ලා. හැබැයි තවත් අහේතුවක්. අහේතු අපච්ච නැත්තම් මේ හේතුඵල නොවන තවත් ඵලයක් තියෙනවා. අසංකත ධාතුව කියලා කතා කරනවා. ඒ தත්ත්වයට තේරුම් ගන්නවට කියනවා බුදුන් දකින්නවා කියලා. ඒ තමයි බුදු සමය උගන්වන සැබෑ බුදුන්. මේ බුදුන්ට කාය හතරක් තියෙනවා, පහක් තියෙනවා. ඒ මිනිස් ආදපු අය එක ඒවා තේරුම් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ මැටි රූප තිබුණේ නැහනේ. පස්සේ අවුරුදු 236කට පස්සේ මැටි රූප හැදුවේ. ඉතින් පිළිමේ බුදුන් මිනිස්සු හදපු දෙයක්. තථාගත බුදුන් නෙවෙයි. ඒක මැටි කාය නැත්තම් රත්තරන් කාය, එලොකඩ කාය කියවට කමක් නැහැ. අනතුරු සිද්ධාර්ථ ගෞතමින් වහන්සේට ශරීරයක් ලැබිලා තුනා. ඒක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තුන. ඒක බුදුරජාණන් වහන්සේගේ නෙවෙයි. බෝධිසත්වයෝ කාලේ කරපු යහපත් ක්‍රියාකාරකම් වල ලැබුණා වූ පූර්ව ලක්ෂණ ටිකක් තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ. ඒක බෝධිසත්වයේ සකද ලක්ෂණ. ඒ කය උදව් කරන උන්වහන්සේ අවුරුදු 45ක් ජීවත් වුණා. එතකොට කයේ බුදුන්. ඒ කයේ බුදුන් දේවදත්තත් දැක්කා. සුප්‍රබුද්ධත් දැක්කා. තව කට්ටිය ඒගොල්ලන්ට නිවන් දකින්න බැරි වුණා. එහෙනම් කයේ බුදුන් දැකීම බුදුන් දැකීමක් වෙන්නේ නැහැ. උන්වහන්සේ මනසෙන් නිදහස් වුණා. උන්වහන්සේට තිබුණා මනසිනුත් යම් යම් දේවල් කරන්න පුළුවන් හැකියාවක්. ඒක මනෝකාය කියලා කියනවා. අපිට තියෙන කෙලෙස් සහිත කාය මනෝකාය. කෙලෙස් සහිත උන්වහන්සේගේ මනෝකාය ඊට වඩා ටිකක් දියුණු වෙච්ච එකක්. හැබැයි තවත් එහාට ගියාම බුදු සමය උගන්වනවා සිංහල ථේරවාදී ත්‍රිපිටකේ නැති වුණාට බුදුරජාණන් වහන්සේට තව කයක් තියෙනවා කියලා ධම්මකාය කියලා. අන්න ඒ තමයි බුදුන්. ඒ බුදුන් මරන්න බෑ කාටවත්. ඕනෑ කෙනෙක් අන්තිමට හම් වෙන්නේ මේ ධම්මකාය. ඒකට කියනවා ධර්මයේ දකීද බුදුන් දකී කියලා. අන්න ඒක හම් වෙන තැන දක්වා අපේ නුවණ දියුණු කරන්න වෙනවා. ඒක අප්‍රමාදයේ ප්‍රතිඵලයක්. මමත්වයෙන් ගැනීමේ අනාගතේ උපදින්න හේතු තැබීමේ ප්‍රතිඵලයක් නෙවෙයි. අනාගත හේතු ඉතුරු නොවේ අවසන් කරන්නට වර්තමාන මොහොත පාවිච්චි කිරීම හේවත් අප්‍රමාදයේ ප්‍රතිඵලයක්. අපමාතෝ අමත පදං කියන එකේ තේරුම ඒකයි. අනෝප ධර්ම ශ්‍රවණය කරලා මේ මොහොත අප්‍රමාදී මොහොතක් බවට පත් කරගන්නේ කොහොමද කියලා තේරෙන තුරු ඔබ බණ ඔස්සේ ඉස්සරහට එන්න වෙනවා. පොඩිපතම හැමදාම පෙරලා ඉන්නේ නැතුව. එතකොට ඒකට තව වචනයක් නැද්ද? ඒ වචනේ අගට විතරක් කියන්නම් මම. මේ මොහොතේ මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉපදී නැරෙන මේ අරමුණ රූප වේදනා සංඥා සංකාර පහක් වශයෙන් ධර්මයේ උගන්වනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදී නැසන අරමුණට කියන නමක් තමයි පංචස්කන්ධය කියන්නේ. මේ පංචස්කන්ධයට දෙන පවෝස්සේ පිනෝස්සේ ධානයෝස්සේ මමත්වයෙන් ගැනීම තුළ තමයි පංචස්කන්ධයේ නිත්සුකාත්මකට ගැනීමෙන් සත්‍ය සසර ඇවිදී කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. අන්න භාවනා මධ්‍යස්ථානය කරන්න දෙන වැඩි. ඒ මොහොතේදී ඉපදුන ස්කන්ධ පංචකය උපාදාන නොවි අවසන් වෙනවට කියනවා අනිත්‍ය කියලා. උපාදාන වී අවසන් වෙනවට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. එහෙනම් තේරුම් ගන්න සත්‍යය පව නිත්‍ය සුඛාත්ම නිසා අපාය යන්නේ, පින නිත්‍ය සුඛාත්ම නිසා කාමසුගතිය උපදින්නේ, ධාන නිත්‍ය සුඛාත්ම නිසා බඹලෝ යන්නේ. ඒකකවත් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ නැහැ. ඒ එකකින්වත් යන ගමන මිදෙන්න බුදුහාමුදුරුවෝ අදාරන්න කිව්වේ අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මයේ. පව් කරන්නාට පව අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා මිදෙන්න පුළුවන්. පින් උපාදාන තියෙනවා නම් පින අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා මිදෙන්න පුළුවන්. ධාන උපාදාන තියෙනවා නම් ධාන අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා මිදෙන්න පුළුවන්. තම තමන්ට තියෙන එකෙන් මිදෙන්න ඕන. අන්න තේරුණාද දැන් බුදු සමය අනිත්‍ය තියෙන තැන? සමහරුන්ට අනිත්‍ය තියෙන්නේ කොහෙද? මිනිස්සෙක් මිය ගිය තැන්වල. සමහරුන්ට අනිත්‍ය තියෙන්නේ කොහෙද? කෙස් සුදු වුණාම. සමහරුන්ට දත් වැටුණාම. සමහරුන්ට ගස්වැල් කොළ ඉදෙන එක, දලු මෝරණ එක, ගෙඩි ඉදලා වැටෙන එක අනිත්‍ය. ඇඳුම් පැළඳුම් දි รา යන එක, ගෙවල් දොරවල් පරණ එක අනිත්‍ය. ඕවා හොඳයි. ඉතින් කොණ්ඩේ වැඳුව චේන්නුන්ට කියලා මට කියන්න තියෙන වචනේ. හොඩි පොතට. ඔය ඔක්කොම ඔස්සේ ඉන්න වෙනවා.
ආපම අන්තිමට බුදුවරු අදාරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය නොවනින් බලන්න. වෙන මොකක්වත් නොවන නැහැ. අනිත්‍ය විතරක් තේරුම් ගත්තහම දුකින් මිදෙන්න පුළුවන්. ඇයි? අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැදෙන්නේ නිත්‍ය නම් මුලාව තුළ. එහෙනම් අන්න මේ හේතු ඉතුරු නොවි අවසන් වීමට තමයි බුදු සමයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. හේතු ඉතුරු වී අවසන් කරන ඕන කෙනෙකුගේ දර්ශනේ නිත්සුකාත්ම. හැබැයි මම නම් ධම්මාන්තරණං ගච්ඡාමි කියන්නේ සංස්කාර ධර්මයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන ධම මම පිළිගන්නවා කියලා අනුගමනය කරන අය ගාව විතරයි ධම්මාන්තරණං ගච්ඡාමි තියෙන්නේ කියලා. අනිත් අයට තියෙන්නේ පාපංසරණං ගච්ඡාමි පුඤ්ඤාන්තරණං ගච්ඡාමි ධානාන්තරණං ගච්ඡාමි. අපාය යන කට්ටිය පාපංසරණං ගච්ඡාමි, කාමසුගතිය උපදින කට්ටිය පුඤ්ඤාන්තරණං ගච්ඡාමි, බඹලෝ යන කට්ටිය ධානාන්තරණං ගච්ඡාමි. මේ කාටවත් ධම්මාන්තරණං ගච්ඡාමි නෑ. කවුරුත් මේ රටේ නොකීවට මට කරන්න දෙයක් නෑ. මම බය නැතුව කියනවා. මේ ඔක්කොගේම මිදෙන්න බුදුරෙලි කර රහස් තමයි ධම්මාන්තරණං ගච්ඡාමි. මේක සුපිරියාවාදයක්. ඒ ධම්මං සධර්මයේ සරණේදී අර අනාගත ඵල උපදින හේතු ඉතුරු නොවි අවසන් වීම සිද්ධ වෙනවා. මේ අනාගත ඵල ඉතුරු නොවි අවසන් කරනවට කියනවා විදසුන් වඩනවා කියලා. විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව මධ්‍යස්ථානයේ කොහේවත් හදන්න බෑ. තමන්ගේ හිතේ තියෙන දෙයක්. පිටපැත්තෙන් හැදුවට හරියන්නේ නැහැ. ඉතින් අපට નિયમિત කාල සීමාවන් අවසන් වෙගෙන යනවා. මතක තබා ගන්න. එවෙයින් අපි මේ සිත කෙලසීම තුළ සසර හැදෙන ආකාරය සහ ඒක තේරුම් ගැනීම තුළින් සිත මොදවා ගන්නට බුද්ධෝත්පාදයක සදහම් හමු වී සදහම් තේරුම් ගත්තාම තේරුම් ගත්ත අයට පුළුවන්. ඔවුන් ආර්ය පුද්ගලයෝ බවට පත් වෙනවායි කියලා කියනවා. ඒ දක්වා ඔබ නතර වෙන්න එපා. එක බණක් අහලා ඉස්සරහට එන්න. අවබෝධය පුළුල් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ අවබෝධය පුළුල් කර ගැනීම තුළ එන්න මේ කරුණ වටහා ගැනීම ගැඹුරු වෙනවා ඔබට. එතකොට අනුගමනීය ප්‍රතිපදාවට ඔබ ප්‍රවිෂ්ඨ වෙනව යරුනහම බලෙන් තල්ලු කරන්න බෑ කාටවත්. මේ දේ වැටහෙනකොට ඒක ඇත්ත නම් ඒක කරන්න හිතෙනවා. ඒ සඳහා තථාගතයන් වහන්සේගේ නිර්දේශය කුමක්ද? මම නම් දකින්නේ ඒ කරුණ පැහැදිලි කරපු පුද්ගලයෙකුගේ ඇසුරක් ලබා සද්ධර්ම ශ්‍රවණය කොට පළවෙනි එක සත්පුරුෂ සංසේවය, දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය, මේ දෙක සම්පූර්ණයෙන් පස්සේ අනුගමනීය ප්‍රතිපදාවට නමක් තමයි ධම්මාන ධම්ම ප්‍රතිපදා යෝනිසෝ මනසිකාර කියන්නේ. මේ සමාජයේට එකතුන වරදක් කරන මම කියලා දෙන්නද? ඔය මගේ 100 හැම ඉගෙන ගන්න කාලේ පොත් තිබිලා නැහැ. ඉස්කෝලේ පන්සලට ගිහින් අර වැලිපිල්ල කියන එකේ අකුරු ලියලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. පොත් නැහැ සටහන් කරන්න. නමුත් ඉතින් මේ බ්‍රිතාන්‍යයන් රට පාලනය කරන්න ආපු කාලේ උගන්වන්න ඔක්කොටම කඩදාසි වලින් පොත් හදලා දුන්නා. ඉතින් ලියන්නත් පොත්, කියන්නත් පොත්, පාඩම් කරන්නත් පොත තමයි ඉගෙන ගන්න ඔක්කොම ටික. දැන් පොත් අධ්‍යාපනයේ සේරම කටපාඩම් කරගන්න මතක තියාගන්න තමයි අපි පුරුදු වෙලා හිටියේ දැනගන්න. අද දක්වාමත් ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි. අපි හිතන් ඉන්නවා බුද්ධ ධර්මෙත් මේ ඔක්කොම දැනගත්තාම හරියයි කියලා. එනිසා ලෞකික අධ්‍යාපනයේ අදාළ වෙන දැනීමට පමණක් සීමා වෙලා අපි ඔක්කොම පොත්ගුල්ල බවට පත් වෙලා පොතේ දැනුම හුඟ දෙනෙකුට තියෙනවා. පොතත් ඕන තරම් කඩවල සල්ලි දීලා ගන්න තියෙනවා පුළුවන්කමක් තියෙනවානේ. නමුත් පොතේ තිබෙන්නේ අපි ළඟ සිදුවෙන න්‍යාය. අපි ඒක තේරුම් ගත්තාම ඒක අපි ළඟ තේරුම් ගන්න ඕන ඇරුණාම මේ ත්‍රිපිටක ධර්මයට එහා පැත්තේ ගැඹුරු ධර්මයට එහා පැත්තේ අනාවබෝධයෙන් ලියපු පොත් හැම එකේම පවතින්නේ කොතන හරි දෝෂයක්. තමන්ගේ අනාවබෝධයෙන් ඒවට කලවම් කරලා තියෙනවා. එතකොට පාරක් නෑ ඒකේ. අවසන් වශයෙන් මම කතාවක් කියනවා ඔබට. මේ රටේ සිවිල් සේවකයෝ 12 හිටපු කෙනෙක් උපතින් වෙනත් ආගමකට අයිති කෙනෙක් විශ්‍රාම ගියන් පස්සේ බුදුදහම ගැන හදාරන්න ඕනයි කියලා හිතාගෙන පොත් ප්‍රදර්ශන ගානේ ගිහින් පොත් එකතු කරලා පිටකල හරි ගස්සලා නම් දාලා දැන් මේ බුදුදහම පොත් උඟාක් කියවන්න ඕන වෙයි කියලා දැන් ඉතින් මෙයා එකතු කරනවා.
මෙහෙම යනකොට මෙයාට තේරෙනවා මේ පොත්වලින් හොයාගන්න ඕන තමයි මේ සූත්‍ර දේශනාව වශයෙන් දේශකින් වහන්සේලා පැහැදිලි කරන්නේ. ඒක තේරුම් ගත්තාම මට අනුගමනය කරන්න ඕන පොත් කියවන්න දෙයක් නැහැ. අන්තිමට මේ පොත් පෙට්ටිය ටික ඔක්කොම මගේ ළඟින් ගෙනත් තියලා ඔබ වහන්සේලා ධර්ම දේශනා කරන මේ පොත්වලින් මට වැඩක් නැහැ කියලා ගෙනත් තියලා ගියා. ඒ යම් ශාස්ත්‍රීය ගන්න ඕන දේවල් මම සමහර පොත්වල ගත්තා අනික මට වැඩකුත් නැහැ. දරුවන්ට දෙනවා ඇරුණාම. එහෙනම් මේක වෙන පොතක්. මේ පොත බාහිර සමාජයේ නැහැ. හොඳ අටුවාවක්. අටුවාව කියන අර්ථ කතාව කියන එකනේ. තථාගත බුදු පියාණන් වහන්සේ මිනිසාගේ ඇස කන නාසය දිවකය කියනා වූ මේ දොරවල් පහ සහ මනෝද්වාරයේ මුල් කොටගෙන උපදින්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ අටුවාවක් හොයාගත්තා. ඒකට කියන්නේ පංචස්කන්ධ අටුවාව. පංචස්කන්ධ අටුවාව වරද්දවා ගත්ත කට්ටිය නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අරගෙන අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සසර ඇවිදින්න හදාගත්තා. මේ පංචස්කන්ධ අටුවාව වරද්දා ගත්ත කට්ටිය. ඒ නිසා පංචස්කන්ධයේ ආත්මය තුල තමයි අපායේ තියෙන දිව්‍ය ලෝකයේ තියෙන බ්‍රහ්ම ලෝකයේ තියෙන දුක තියෙන්නේ. ඉවර නෑ කාගෙන්වත්. එයින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයට කියන්නේ පංචස්කන්ධයේ අනාත්මය. ඒක පොත්වලින් හොයන්න බෑ. ආත්ම කොට ගන්නේ මම කොහොමද? ආත්ම කොට ගත්තොත් පව් සිද්ධ වෙයි, පින් සිද්ධ වෙයි, ධානා කුසල් සිද්ධ වෙයි, භවගාමී එකේ නරක එකේ ඉඳලා හොඳ දක්වා සසර ඇවිදින්න පුළුවන් වෙයි. භව නිරෝධ ගාමිත්වයට මේ ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් කරන්න අපි කටයුතු කරන්නේ කොහොමද? ඒකට ලැබෙන්නේ තෝක තෝකං කනේ කනේ ශණයක් ශණයක් පාසා මොහොතක් විතරයි. ඒ මොහොත පාවිච්චි කරන්න ගත්තාම අන්න ප්‍රමාදයේ මොහොත අප්‍රමාදයේ මොහොත බවට පත් කරගත හැකිය. සත්තා සංකිලිස්සanti වෙනුවට සත්තා විසුද්ධාන්ති බවට ඔබට පත් කරගන්න පුළුවන්. මෙන්න මේ පරිවර්තනයයි බෞද්ධකම. සැබෑ බෞද්ධකම. මේක තේරුම් ගත්තාම පුද්ගලයාගේ දැක්ම මාරු වෙනවා. ඒක තමයි සැබෑ බෞද්ධකම. අර පරණ පාරට කියනවා බුදු සමය අනුසෝතගාමී යන පැත්තට යන. අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන පැත්තට යන අපානුසෝතගාමී. එයින් නිදන මාර්ගය ආරම්භ කිරීමට කියනවා පටිසෝතගාමී. බුදු සමය සම්පූර්ණයෙන්ම පටිසෝතගාමී දහමක්. අර ඉගෙනගත්ත කාලේ කතාවක් තියෙනවා මතක තියාගන්නකෝ. සාමාන්‍යයෙන් අපි වතුරට දැම්මොත් එimhe පාත්‍රය පල්ලෙහාටනේ යන්නේ. වතුරට දැම්මොත් තමයි පල්ලෙහාට යන්නේ. හරි හැබැයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දන්නවද පාත්‍රය වතුරට දාම ඒක ඉහළට ගියාලු. ඔය කියන්නේ ඒක තමයි. ඔය මම දන්න ඇලවල් වල තියෙන පුංචි වක්කලම කියලා නැත්නම් වතුර කැරකෙන තැන. ඒක නම් දැම්මොත් එimhe පහළට යන ඇලේ අර කැරකිලා උඩට යන ටික ටිකක් දුර උඩට යන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. ඔයෙන් පෙන්වන්නේ හැම එකක්ම ගැඹුරු කාරණා. පහළට පීනන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. වතුරට බහලා හිටපුවාම උඩ ඉන්න පුළුවන් නම් ඉදී පහළට යනවා. නමුත් උඩට පීනන්න හොඳට දැනගෙන ඉන්න ඕන. අන්න වගේ මේ පටිසෝතගාමීත්වයට සදහම් තේරෙන්න ඕන. තේරුම් ගත්තාම තමයි කර්ම රැස් කිරීම වෙනුවට කර්මක්ෂය කිරීම කියලා ප්‍රතිපදාවක් ත්‍රිපිටකයේ තියෙනවා කියලා තේරුම් ගත්තාම අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ ප්‍රවිෂ්ඨ වීම බහුතරයකට බෑ. ඒකට කමක් නෑ. නමුත් බහුතරයකට මේ කොහොමද බැරි වෙන්න බෑනේ. 100%ක්ම බෑ වෙන්න බෑ. තේරුම් ගත්ත පුද්ගලයෝ කවුරු හරි අනුගමනය කරන්න වෙනවා. එහෙනම් අපි කතා කරගෙන ආව පාර තුල පළවෙනි එක අර චිත්ත සංකලිත අභික්‍රිය සත්තා ඔස්සේ බහුතර සමාජය ආරි සත්‍ය තේරුම් ගන්න බැරි වුණත් මේවට විඳවන්න වෙනවා කියලා තේරුම් අරගෙන ජීවන වෘත්තිය තෝරා ගන්න වෙන්නේ අම්මට තාත්තට රටට නීතියට මොනවටවත් හොරකම් කරන්නේ නැති එකක්. අන්න පළවෙනින්ම කෙනෙක් බේරෙන හැටි. ඒත් ආත්ම දෘෂ්ටිය වල තියෙන ඊට පස්සේ. ඉන්නහාට බණ තේරෙනකොට තමයි අපි මේ කතා කරන්නා වනාත්ම දර්ශනය ගන්න පුළුවන් නම් ඔවුන් තමයි සුපිරි මිනිසුන්, අහිංසක මිනිසුන්, අවංක මිනිසුන් බවට පත් වෙන්නේ. ඒ තමයි මිනිස්කමේ සුවඳ ඔවුන්ගේ හදවතේ තියෙන්නේ. අර බුදුන් වහන්සේගේ සූත්‍ර දේශනාවල මල් වල සුවඳ තියෙනවා වගේ සැබෑ මිනිස්කමේ සුවඳ එන්නේ ලෝභය, දේශය, මෝහය පාවිච්චි කරන්නේ නැති මිනිස්සුන්ගේ හදවතේ. ඒ තමයි මනුස්ස. එහෙනම් බුදුරජාණන් වහන්සේ මැරිච්ච මිනිස්සු හදන්න බණ කිව්වේ නැහැ. උපදින්න ඉන්න මිනිස්සු හදන්න බණ කිව්වෙත් නැහැ. මේ මිනිස්සු
මිනිස්සයා කියන අයගේ මනුස්සකම ඉස්මතු කරලා දීම තුළින් ලෝකෙට වැඩක් කරන්නයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. මේ පහත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ අවබෝධය ලබා ගන්නට අපේ මෙම කරුණු පැහැදිලි කිරීම උපයෝගී වේවා හේතු වාසනා වේවා ඔබ හැම දිනාගේ අවධානය කෙරෙහි යොමු වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මට පැවරෙන වගකීම මේ ඔස්සේ නිමා කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බා